යි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද සෙනසුරාදාවක් ඉතින් අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ දැත්තටම උපෝසත දවස නිසා අමාවක දවස නිසා මේක නොතිබෙන එක තමයි සාමාන්‍ය චාරිත්‍රේ අද පවතින වැඩසටහන වල හැටියට අපි උපෝසත දිනේ වෙනස් උපෝසත වෙලාව වෙනස් කර ගන්න ගත්ත තීන්දුවක් නිසා අපිට වෙලාව ලැබුණා පුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡා පවත්වන්න ඒක දැනුම් දීම. ඉතින් ඒක අපි විනාඩි ස්වල්පයක් 10ක 15ක පමණ කාලයක් ගන්නවා අපේ ව්‍යවස්ථාව ශීපත් කර ගැනීමේ කටයුත්තට. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අදට නියමිත මාතෘකාව ඉදිරිපත් කර ගන්න එක තමයි චාරිත්‍රේ. 13 කුටියේ තමයි ඒකට අපි ඉදිරිපත් කරගත්තේ චාරිත්‍රේ. ඉතින් අදත් 13 කුටියේ ස්වාමීන් ඉල්ලා සිටිනවා අපිට තියෙන යෝගාශ්‍රම සංස්ථාවේ යෝගාචර දිනචර්යාව ඉදිරිපත් කර ගැනීම සම්ප්‍රදාන කූල ආරම්භය ලැබලා දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන ඇදුරු උවටැන ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හිදී රිසිනම් හේල් දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිගෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමගම කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් කිලන් පසකිස සාදා පිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණා කල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම ශාරුප්‍ය ශ්‍රමණා කල්ප යන මේවා නොමිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර
ආකාංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුර පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැයි අපිට මේ තඳා විනාඩි 10ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි දැන් යනවා අද දවසට નિયમિત සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ කාරණාව ඉදිරිපත් කරගන්න අපි ඉල්ලා හිටමු. 13 කුටීම ඒකත් සභාගත කරන විදිහට කරුණාවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය 388 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. ඒ බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරෝ ඕඝා කාමෝඝෝ භවෝඝෝ දිඨෝඝෝ අවිජ්ජෝඝෝ. ඕඝ වරහන් ඇතුලේ මහ වතුරු 4ක. කාම ඕඝය වරහන් ඇතුලේ පංච කාම ගුණික රාගය. භව ඕඝය වරහන් ඇතුලේ රූපාරූප භවයන්හි ඡන්ද රාගය. දෘෂ්ටි ඕඝය දෙසට මිසදුටු. අවිද්‍යා ඕඝය. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. ඔය මේක ඇත්තටම ඕග යෝග තව නම් රාශියකින් හඳුන්වන නිසා බොහෝ දෙනෙක් අහලා තියෙන එකක් මේක. ඒකට අර ඕග කියන නම වැටිච්චාම ඉතින් අපි ඒ කාරණා ටිකම මේක පිට සඳහන් කරනවා. මේක නිකන් යටින් යන දිය දහරාවක් වගේ මොනවාද ඒවට කියනවා වැලි තුඩු කියලා කියන වගේ. එහෙම නැත්නම් පොළොවේ යටින් යන දිය දහරාවක් වගේ විශාල ප්‍රවාහයක් අපි දන්නේ නැහැ. ඒක අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා යෝග වශයෙන්, ඕග වශයෙන් තව නම් වලින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඕග සැඬ වතුරු කියන එක තමයි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේකට ගත්ත වචනය. ඒ සැඬ වතුරු මම හිතන්නේ 50 වතාවක විතර නිවනේ නිවීම දේශනාවලිය සඳහන් වෙලා ඇති. ඒ තරම්ම ඒක නිතර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි දුවන්නේ ওই සැඩ වතුරකට අහු වෙලා අපි දන්නේ නැහැ. අපි හිතනවා ඒක තමයි මගේ ස්වභාවය, ඒක තමයි මගේ උරුමේ, ඒක තමයි මගේ ගතිය. ඉතින් ඔය යනවා. ඒක නිකන් හරියට කරද්ද බැඳපු අස්සයා දෙපැත්ත බලන්න දෙන්නේ නැහැ. දෙපැත්තේ බ්ලින්කර්ස් දෙකක් දාලා තියෙනවා. ඉස්සරහ විතරයි උට පේන්නේ. ගහනකොට දුවන තියෙන ඉස්සරහට විතරයි. ඌ දන්නේ නැහැ පැත්තට දුවන්න බව. මොකද ඌට පෙන්වන්නේ නැහැ. ඒ වගේ අපිට ඒ වගේ බන්ධනයක් දාලා අපිට පේන්නේ නිකන් ටනල් විෂන් එකක් වගේ.
ඉස්සරහා විතරයි පේන්නේ. ඒක ස්වභාවික කරගෙන ජීවත් වෙනවා. ඉතින් කවුරු හරි වෙනස් එකක් දකින්නකොට අපිට තන යකා හතුරේ පිටදේශක්කාරයෙක් මේ ඌ අපේ ගමේ එකෙක් නෙවෙයි. ඒක බලන්නේ වෙන කොහෙද. එයාට ඒක තමයි යෝගේ. යෝගේ. නමුත් මේ දෙන්නට එකට ඉන්න බෑ. යම් විදියකට මටම තියෙන පිස්සුව තියෙන පිස්සෙක් හම්බුනොත් ඔන්න යාළුවෙක් කරනවා. ඔන්න කතාවද බඳිනවා. එතකොට අර පිස්සු ඩබල් වෙනවා. ඩබල් නෙවෙයි 1 1 එකද ගියාම 11 සැරයක් වෙනවා. ට්‍රිබලුත් නෙවෙයි. ඉතින් ඒක තමයි ජීවිතේ පුරාවට අපි හොයන්නේ අපිට තියෙන පිස්සුව තියෙන තව පිස්සෙක්. සමානතර තියෙන කුරුල්ල හොයනවා වගේ. නමුත් මේ අහුවෙලා තියෙන්නේ යෝගයකට අහුවෙලා තියෙන්නේ ඕගයකට කියලා අපි ඒකට සිංහල බුද්ධහම කියලා දානවා. පැට්‍රියොටික් ෆැලසිස් කියනවා. අපි මේ ජාතිවාදේ, ආගම්වාදේ, කට්ටිවාදේ, නිකාය ભેදේ හදාගෙන ඔය පුංචි පුංචි සමිති හදාගන්න. ඒවට කල්ට් ගෲප්ස් කියලා කියනවා. ඒවට කියන්නේ ගෝත්‍රික නිකායන්. ඉතින් හැම ගෝත්‍ර නිකායකම කියන දෙයක් තියෙනවා මේක තමයි හොඳම අන්තිම බලන්න එපා. අන්තිම බැලුවොත් මේකට හානි කරයි. ඒක නිසා ඒගොල්ලෝ හිර කරලා ඒකට තියාගන්න එක තමයි මේ ගෝත්‍රික නිකායවල හැටි. ඉතින් ඒ වයිදී යෝග, ඕග එහෙම නැත්නම් මේ බන්ධන ඉතාම සැරයි. කොච්චරද කියනවනම් ඔය ඇමරිකාවේ තියෙන සමහර මේ ඒ නම් වශයෙන්ම කියනවා ෆ්‍රීමේසන් නැත්නම් සයන්ටොලොජි ඒ වගේ දේවල් වල එතෙන් ගියොත් ඕනම කෙනෙකුට රස්සාවක් හොයලා දෙනවා, ගෑණියෙක් හොයලා දෙනවා, උගන්නට උදව් කරනවා, සම්පූර්ණ හදලා දෙනවා. සමිතියෙන් එළියට ගියොත් මරනවා. එහෙම නැත්නම් එයා මැරෙන්න ඕනේ. ඉතින් ඔය අපි මෙල්බන් ගියාම ඒ අම්මා කෙනෙක් එනවා අපිට උයන්ඩ සම්පූර්ණ 60 දිනාටම ඒ දවස් 10ම උයලා කන්න දෙනවා. කවදාක සතයක්වත් ගන්න සමහරලාට මේ අමුද්‍රව්‍යවලුම 100 ගාණක් ඒ අම්මා අරන් දෙනවා. ඒ කියලා බලනකොට එයාගේ දරුවා ගිහිල්ලා ඒ වගේ සමිතියකට ඊට පස්සේ යාට තේරිලා තියෙන එක වැරදි කියලා ඊට පස්සේ කෝලු ඔයාට එළියේ ඉන්න තියන්නේ මරනවා එක්ක මැරෙන්නේ කියලා. ඉතින් ළමා දෙසරයක් උත්සාහ කරලා සියදිනසා ගන්න පස්සේ උතුරු ටැංකිය උඩ නැගලා පැනලා තිනවා. පැනනකොට බෙල්ල කඩලා මැරලා ගිහිල්ලා. ඒ තරම්ම මේ කල්ට් ගෲප්ස් වල සැර ඉන්නකන්නම් සියලු සැප දෙනවා. ඒකෙන්ම ගෑණියක් හොල දීලා කසාද බඳලා ඒක ලංකාවෙත් නැත්තේ නෑ. ලංකාවෙත් ඔය එක එක කල්ට් ගෲප්ස් වෙනවා. ගෝත්‍රික වැඩ. ඉතින් ඔය නිකාය කියන්නේත් ඒකම තමයි. බුද්ධ ධර්මයේ තියෙන නිකායත් එහෙමයි. අපේ එක තමයි හොඳම. අපේ එක තමයි අනිත්‍යව සෞත්තුයි කියලා ඒකට දැම්මට පස්සේ මේ අක්ෂය හිතනවා හරි මේක තමයි කියලා. ඉතින් ලොකු සාංශ කියනවා මේ හිතුවට කමක් නැහැ. නමුත් යම් මට්ටමකට Taman ආවට පස්සේ Tamanට පේනවා මේ වගේ තවත් ඒවා තියෙනවා කියලා. අන්න එතෙන්දී තීන්දුවක් කරගන්න. තාම මෙතෙන් එනකන් ඒක හොඳයි. හොඳ නම් ඒකෙන් පෙන්වනවා තව එකක් වඩා හොඳ එකක්. එතෙන්ට යනකොට මේ හොඳට වඩා හොඳ තෝරන්න දන්න මනුස්සයාට යෝග ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් අහුවෙලා තියෙන යෝගය වැඩි පටන් ගන්න බාධාවක් නැහැ. ඒක ඕගයක් බව, ඒක යෝගයක් බව, ඒක බන්ධනයක් බව තේරුම් ගත්තට පස්සේ ඒක තමයි මේ යෝගයෙන් උගන්වන්න තියෙන ලොකුම පාඩම. නමුත් අර මනුස්සයා මේ බන්ධනයට කැමති එළියට යනවට වැඩියි. ඒ කියලා තියෙනවා මිනිස්සු ජීවත් වෙන්නේ මේ ගල් ගුහාවක් ඇතුලේ නම් අර එළියේ තියෙන ආලෝකයට Tamange හැවණැල්ල ගල් ගුහාවේ පිටිය දිහා පේනවා. ඒ පැත්තේ විතරයි මේ මිනිසුන්ට හුරු. එයා ඒ ගල් ගුහාවේ පේන පිටියේ හැවණැල්ල දිහා බලලා මේ තමයි අපි කියාගෙන ජීවත් වෙනවා. ඉතින් කවුරු හරි ගල් ගුහාවෙන් එළියට ගත්තොත් ඊමණ චරිතරුන් හතර වටේම එළියයි මගේ හැවණැල්ල පේන්නෙත් නැහැ. උට පුදුම බයක් ඇති වෙලා ආපහු දුවනවලු ගල් ගුහාව ඇතුළට. එයාට එතන තමයි අරසාව තියෙන්නේ. මොකද අර හෙවණැල්ල ජීවිතේ කරගෙන ජීවත් වෙන එක තමයි පෘථග්ජනයා කියන්නේ. එයා හැමදාම අර තමන්ගේ කුකුල් පැටව අම්මගේ ගඳට රිංගනවා වගේ නැත්නම් බැල්ලිගේ ගඳට බලු පැටව රිංගනවා වගේ අර තමන් හදාගත්ත ඒ රාමු ඇතුළට අපි ගුරුකුලය කියලා කියනවා. එහෙම නැත්නම් කුල ભેදේ කියලා කියනවා. එහෙම නැත්නම් ಜಾතිවාදේ කියලා කියනවා. හරිම කැතයි. ඒකේ උපදින්න දෝෂයක් නැහැ. ඒක තමයි උපදින්නේ. නමුත් ඒකේ මට්ටමට ආවට පස්සේ තේරෙනවා නම් මේකත් එක යෝගයක්. මේකත් එක ඕගයක්. මේව කවදාකවත් නිවනට ගෙනියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගෙනියන්නේ අපායට. ඉතින් ඒක දැනගත්තට පස්සේ එකෙන් ගැලවීම තමයි
අපි ඔය ශික්ෂා තුනක් මාර්ගයෙන් කරන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එහෙම නැත්නම් පරිඋත්ථාන භූමිය, විතික්කම භූමිය, පරිඋත්ථාන භූමිය, ආසේ අනුසේ භූමිය කියලා. ඉතින් මේ යෝගවම අහුවෙන්නේ ගොඩක් ආසේ අනුසේ ප්‍රදේශයට. අමාරුයි. කට්ටියත් එක්ක ඉන්නකොට අනුන් කියන දේ අහුවොත් විතරක් තේරෙයි මම මොන වගේ පිස්සෙද්ද කියලා. අනුන් කියන දේ අහන්න කැමති නැත්නම්, සතිය වඩන්න කැමති නැත්නම් එයාර ගල් ගුහාව ඇතුළට රිංගනවා. අර පුරුදු හේවණල්ල බලාගෙන පුරුදු අන්ධකාරයේ ඉන්න. ඒක මා වාල් කතියක්. ඉතින් ඒක තමයි ඔය කණ්ඩායම් වල ඉන්නකොට සිද්ධ වෙන්නේ. කුලයා කෙරේ බැඳෙන්න එපා, ගණයා කෙරේ බැඳෙන්න එපා. කුලයා කිව්වොත්, ගණයා කිව්වොත් ඒගොල්ලෝ හදා ගන්න විවස්ථාවක්. හදාගෙන ඔක්කොමලා ඒක ඇතුලේ කොටු කරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් පබ්බජ්ජා කියලා කියන්නේ වජ කියලා කියන්නේ ගාලට මේ හරක් ටික හැන්දෑවට වැස්සට යට වෙන්නේ නැති ගොඩැල්ලක වටේට කටුකම්බියක් ගහලා ඕකට එළවනු ඇතුළට. උදේට ඇවිල්ලා ගේට්ටුව ඇරවට පස්සේ උන් ගිහිල්ලා තැන්නේ කාලා ජීවත් වෙන. හැමදාම හැන්දෑවට ගෙනත් දානවා. ඉතින් අර රෑ කොටුවේ ඉන්නකොට ගාල කඩාන එන එකට කියනවා පබ්බජ්ජ කියලා. වජ ධාතුව පන්නපු එක. දැන් පැවිද්දා ඔය කිසිම සමිතියකට සමාගමකට අයිති නැති මිනිස්සු. ඒ මිනිස්සු අතර තියෙන නිකාය ભેදේ තමයි ලොකුම විහිළුව. ප්‍රශ්නයක් නෑ. අපි ඇවිල්ලා රාමඤ්ඤ නිකාය. අපි ඇවිල්ලා යෝගාශ්‍රම සංස්ථාව. අපි ඇවිල්ලා නිස්සාරණ වණේ කියලා අපි ආඩම්බර වලට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ආඩම්බරේ හරිනම් අපි ඔසවයි. ඔසවලා තැබුවට පස්සේ පෙනෙයි මේ නිස්සාරණ වණේ පිටතැන් වලත් හොඳ මිනිස්සු ඉන්නවා. යෝගාශ්‍රම සංස්ථාවෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. සාමාන්‍ය නිකායෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. බුද්ධ ආගමෙන් පිටත් හොඳ මිනිස්සු ඉන්නවා. පිටරටවල වලත් හොඳ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක දකින්න බැරි තරම් අන්ධ වෙනවා නම් ඒක තමයි යෝගයෙන් කරන බන්ධනේ. ඉතින් ඒක ජීවිතාකල් මොකද්ද අරසාවක් දෙනවා. ඒක මේරුවාට පස්සේ අපි ඒකෙන් ගාලා කඩාගෙන පයින්නවා. මේක තමයි මේ විතක්කවල තියෙන අවිතක්ක සමාධිය කියලා කියන්නේ. විතර්කයේ තමයි අපිට අරමුණකට ලං වෙන්න එල්ල කරගන්න උදව් කරන දේ. නැත්නම් ඒ කෘත්‍ය සම්පාදිත වුණාට පස්සේ අවිතක්කර වෙන්න ඕන. ගාලා කඩාගෙන යන්න ඕන. අපි අර උදව් කරපු විතක්කේ අතහරින්න කැමති නැහැ. ඒක බදාගෙන ජීවත් වෙනවා කඩුව කිල්ල මිනිස්සයා වාගේ. ඉතින් ඒ අය තමයි ඔය අන්‍යාගමිකයන් කියලා කියන්නේ. දෙවියන් වහන්සේ අදහනවා, ශාස්ත්‍රුන් වහන්සේ අදහ ගන්නවා. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මාව අදහන තාක්කල් ගැලවුමක් නැහැ. මම ඔයගොල්ලෝ ඔසවා තබන්නම්. එතෙන් එනකන් එන්න. ඊට පස්සේ මටත් බුදු වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි තේරවාදයෙන් අකුළු හෙල්ලලා තියෙන්නේ. අර දේවාගම් වල වගේ මේ අපිට එතෙන් එන්න බෑ. අපිට මෛත්‍රී බුදුහාමරෙන්කන් ඉන්න ඕනේ. මේ බුද්ධ ශාසනය කරන්න බෑ කියලා ඒ මොකද්දෝ කඩතුරාවක් දාලා තියෙනවා. ඒ නිසා මේ කාමෝග, භවෝග, දික්ඨෝග, අවිජ්ජෝග කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකට සාපේක්ෂව දාගත්තොත් කාමෝග කියලා කියන්නේ කාම තණ්හාව වගේ. ඒ කියන්නේ තමන්ගේ ඉදurang පිනවීමට තියෙන ආසාව. ඊට පස්සේ භවෝග කියලා කියන්නේ අපේ කණ්ඩායම, අපේ නිකාය, අපේ බජාර් එක භවයට බැඳෙනවා. ඊට පස්සේ අවිජ්ජෝග, දික්ඨෝග දෙකම එක විදිහටත් දාලා තියෙනවා. අවිද්‍යාවක් තමයි දිට්ඨිය කියන්නේ, දිට්ඨිය කියන්නේ අවිද්‍යාව. ඒ නිසා සමහර තැන්වල අවිජ්ජෝග, දික්ඨෝග කියලා දෙකක් පෙන්නනවා. සමහර තැන්වල දෙක එකට දාලාත් පෙන්නනවා. ඉතින් ඒකෙදි පෙන්ලා දීලා තියෙන්නේ මෙතෙක් කල් අපි මේ කාමෝග, භවෝග බැඳිලා තියෙන්නේ අවිද්‍යාව නිසායි. ගත්ත දෘෂ්ටියක් නිසායි. ඒක එල්ලීගෙන තමයි මෙතෙන්ට ආවේ. නමුත් ඒකත් දෘෂ්ටියක් බව, ඒකත් මේ අවිද්‍යාවක් බව. ඒව නැත්තම් Tamange තකතිරුකම තේරුම් ගන්න එක තමයි ලොකුම විද්‍යාව. මම මෙතෙන්ට නිකන් ආවේ වෙන්නේ මේ අන්ධ භූතව. මම මෙතෙන්ට ආවේ ඇස් බැඳගෙන. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම්. ඒක තමයි Tamange තියෙන මේ එක ස්පොට්ට ගතිය. එක පැත්තක් බලන ගතිය. Taman නිතරම මනාපමනාප දෙකක් දිගේ මෙහෙ වෙන ගතිය දැක ගන්න පුළුවන් නම් එයාට මේ මනාපමනාප දෙකෙන් ගැලවෙමුකුත් එනවා. ඒ වගේම මම මෙතෙක් වෙලා ආපු ගමනේ ඇති මෙතෙක්කල්
බෙල්ල කඩාගත්තේ නැතුව. මෙච්චර කල් බේරුණා ලොකු දෙයක් කියලා තියෙනවා. මම මේ කියව ආටිකල් එකක් ඉමෝෂනල් ලිටරසි ගැන ඒකෙදී කියලා තියෙනවා යම් කිසි නැහැදිච්ච දෙමව්පියන්ට හම්බ වෙච්ච දරුවෙක් කුඩා කාලේ ලිංගික අතවරට ලක් වෙලා හිංසාවට ලක් වෙලා හිටියොත් අපි බොහෝ විට අතපල්ලේ වැටිච්ච එකෙක් විදිහට සලකනවා. ඉතින් මේ ප්‍රශ්න කරුව අහනම ඩැනියල් ගෝල්මන්ගෙන් එහෙම කෙනෙකුට බලාපොරොත්තු තියන්න පුළුවන්ද මේ කියන සහකම්පණය පිළිබඳ හැඟීමෙන් කියලා කියනවා. දැන් යා අවුරුදු 40ක 50ක් කියන්නකෝ. ඊමණචා මෙතෙක්කල් බේරිලා හිටපු ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වගේ නොකෑමනා දහපතුරා දෙමව්පියන්ට ජාතක වෙලා එවැනි ගුබ්බෑයමක හැදිලා මේ මිනිස්සයා ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ඇවිල්ලක් තියෙනවා සත්පුරුෂයෙක් ගාවට අහම්බෙන් හරි. ඉතින් සත්පුරුෂයා කියන්නේ නේද උඹ අඩු කුලේ උඹ අම්මා වේ සාවියක් තාත්තා පරට්ටේ උඹ ආවේ ගුබ්බෑම කියලා. ඒ මාසෙට දෙන්න. ඒ මාසෙට මෙතෙක් බේරීගෙන ඉන්න තිබුණනේ යාගා උපක්‍රමයක්. ආනේකට අත්ලක් වෙනවා ඉමෝෂනල් ලිටරසි එක. එහෙම නැත්නම් නියුරෝප්ලාස්ටිසිටි එක. ඒ නිසා බලාපොරොත්තු සුන් කරන්න ඕනේ නැහැ. never too late. ඒ වෛශ්‍යාවක් අම්මා වුණත් දරුවට පුළුවන් අම්මා කියලා හලකන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ පුරුද්ද තියෙන්නේ බෑ බෑ උන් අසේවනාච බාලාණන් කියලා පඬිත වාක්‍යයක් කියලා හෝ පැත්තකට දාන්න. නමුත් අර සතිපාසල වගේ තැනක එහෙම නැහැ. උසස් කුලෙන් ආවයි කියලත් පහත් කුලෙන් ආවයි කියලත් කුබ්බෑමකින් ආවයි කියලා සිටුමැතුරකින් ආවයි කියලා කිසිම මූලික සුසුකමක් නැහැ. එතෙන්ට යන්න නම් කර්ම හේතුවක් හෝ ඥානගත හේතුවක් ඇති. නමුත් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ යෝග ඕග කියලා කියන්නේ කෙනෙක් බිම දාලා පාගන පව්කාරයට ගල් ගහන වැඩක් නෙවෙයි. සර්වඥාන්සේ පෙන්නනවා මේ කර්ම මේ තෘෂ්ණාවත් එක්ක වැඩ කරනකොට ඔයා ඉස්සල්ලාම නිකන් try කරලා බලන්නකෝ කාම තණ්හාව. මේ තමන්ගේ ඉඳුරම් පිනවීමට බල්ලෝ ආගේ පට්ටියට ආපු බැල්ලියෝ ආගේ නටන එකයි මේක මේ ජීවිත අවශ්‍යතාවයක් මිසක මේ තව කෙනෙකුට කාමෙන් බලාත්කාරකම් කරලා තමන් මේ ලෙඩ රෝග බෝ කර ගන්න දෙයක් නෙවෙයි කියලා කාම තණ්හාව නැති කරන්න නෙවෙයි නිකන් සීලයක් Brahmacharya රැක ගන්න මට්ටමට. ඉතින් ගියාට පස්සේ තේරෙයි මේ සෙනගත් එක කරන්න බෑ කියලා. මේ පිරිස ගම්රාලක දිවි ලෝකේ ගියා වගේ තනියම ගිහිල්ලා ආපු දවසේ කරදරයක් නැතුව ගිහිල්ලා ආවා. දෙවෙනි දවසේ වයිෆ්ට කිව්වාම අයියෝ මටත් කියන්න අප්පා එන දවසේ මං කියන්න උඹ කාටවත් කියන්න එපා. ඒක කාටවත් කියන්න එපා කියලා වයිෆ්ට කිව්වයි කියලා කියන්නේ ගමටම කියන එක තමයි. වයිෆ්ට කියන්න ඕනේ මේ කාටවත් කියන්න එපයි කියලා. මම ඊයේ කිව්වා සොබනීට කියන්න ඕනේ ගමේ ඉන්න මේ සොබනී අක්කා මේ කාටවත් කියන්න එපයි කියලා කියපුවම පට්ටස් ගාලා රොයිටර් වාර්තාවට ගියා. ඒ කියන්න බෝනේ කාටවත් කියන්න එපයි කියලා. මේ වයිෆ්ට කිව්වා වයිෆ් අල්ලපු ගෙදරට කිව්වා අල්ලපු ගෙදර මනුස්සයාට කිව්වා ගමටම ගිහලා බව්වෙන්ද ගමරාලේ යනකොටම වයිෆ් එල්ලුණා. ප්‍රශ්නේ නැහැ. ඉතින් වයිෆ්ගේ කොන්දේල්ලුණා අල්ලපු ගෙදර වයිෆ්. එයාගේ හස්බන්ඩ් අන්තිමට වන්ට මේ ඇතා යනවා වලිගේ දිගයි හරියට. ඉතින් ඒකට එක කනවා බලන්න අපේ ගමරාල කොච්චර වටන කෙනෙක්ද නායකත්වයක් දෙන්න වටන කෙනෙක් උඩම ඉන්නේ ගම මහත්තයෝ. ගියයි ඔහෙ දිව්‍ය ලෝකේ ඕන්න කියලා ඒ ඔව් බලව මේ මැනික් කරි අම්මට උඩු ගොඩවල් තියෙන කඳු පෙටි. ඒ අය කිරණ බුසල කොච්චර සයිස්ද කියලා. මැනික් වරන කුරුණිය මෙන්න මෙච්චර සයිස් කියනකොටම කට්ටිය ඔක්කොම ආයෙත් එළවලු කොටුවේ තා යනවා. දැන් ඔය කට්ටිය නිවන් දකින්න හදනේ වයිෆ් එක්කනේ, හස්බන්ඩ් එක්කනේ. ඉතින් ආයෙ කොහොද ඕග යෝග තේරම අහුවෙලා අරක නිකන් දිගන අණු ඇදෙනවා. ඉතින් ඒ නිසා එන්නේ එතෙන්දී මේ Taman වඩවලෙන් ගොඩ වෙලා මඩේ ඉන්න එක ගොඩ දානවා මිසක්කා Taman මඩේ ඉඳද්දී අනුන් ගොඩ දාන්න හැදුවොත් ඒක ගිලිලා නැහිනවා. ඒක එරෙනවා. ඒක හරිම ආත්මාර්ථකාමී වුණාට ප්‍රායෝගික දෙයක් බුදුරජාණන්සේ කැත නැතුව ලියලා තියෙනවා. ඒ නිසා භව තණ්හාවට ගියාම අපිට තියෙන මේ රට ජාතිය බාධාව. ඕක කොට ගන්න ගියාම මේක අපායි. උපදාංචම කියනවා අසෝලා කියලා නම කියලා. එයත් අන්න ත්‍රිවිධ රත්නයක් තිබුණේ නැහැ. ඒගොල්ලන් තිබුණේ රටයි ජාතියයි භාෂාවයි. දැන් යක්ෂයෙක් වෙලා ඉන්නවයි කියලා. අපි දන්නේ ඇත්තටම යක්ෂයෙක් වුණාද බුදුහාමුදුරුවෝ දැක්කද කියලා. නමුත් මේ මිනිස්සුන්ට ත්‍රිලක් මේ තිසරණ අමතක වෙනවා.
මොකද මේ ඒක කරන්න බෑ. මේ පුද්ගලිකව රහසිගතව කරන වැඩේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බෙදලා කරන්න බෑ. ඒකට භව තණ්හාව කියන එක තේරෙනවා මේ ආතල් එකට අපි කරාට හරියට ඩෝපමයින් හෝමෝන් එක එනවා ඔය කට්ටියත් එක්ක වැඩ කරනකොට. ඒ කියන්නේ මේ සෙනගක ඉඳ ගියාම අපි වෙන පුරුෂයෙක්. මයික්‍රොස්කෝප් ගොඩාක් ඉස්සරහා කතා කරනවා නම් අමුතුම ඩිසිප්ලින් එකක් එනවා. සෙනග ගොඩාක් අහගෙන ඉන්නවනම් එතන තියෙන භව තණ්හාව තේරුම් ගන්නවා කියන්නේ ඉස්සල්ලාම කාම තණ්හාව ගන්න ඕනේ. ඊට පස්සේ භව තණ්හාව, ඊට පස්සේ විභව තණ්හාවට යනකොට තමයි ඔය දිට්ඨි අවිජ්ජා ඕග අපි මේ වංචනික ධර්මයක් සත් ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ නැටි. චපල ගතියක් ඍජු ගතිය කියලා හිතාන්නේ නැටි. ෂට ගතියක් අසට ගතියක් විදිහට හිතාන්නේ නැටි. තේරෙනකොට පේනවා මේ ලෝකේ ජීවත් වෙන හැම එකාම චපලයි. හැම එකාම ෂටයි. හැම එකාම වංචනිකයි. ඉතින් ඒක නැතුව ඒගොල්ලෝ එක එක ධර්ම දිගේ තමන්ගේ සුදුහුණු ගා ගන්න කතාවක් මිසක් මේ කක්කාවේ කිසිම කෙනෙකුට සාධාරණ ජීවිතයක් ගත කරන්න බෑ. මොකද මේ කක්කාවක් මේකේ තියෙන. නිසා ඒක අඩු කරන්න පුළුවන්. අඩුවෙන් පව් කරන්න පුළුවන්. කරගෙන යන තේනවා මේකට නැවත නැවත උපදින්න හිතෙනවා නම් රජ වෙලා උපදින්න හිතෙනවා නම් සිටු වෙලා උපදින්න හිතෙනවා නම් දරුවන්ට එහෙම ප්‍රාර්ථනා කරනවා නම් අම්මට තාත්තට එහෙම ප්‍රාර්ථනා කරන එක හරියටම හරියනවා. මේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ සාපයක්. ආන්නේ සාපේ තේරුම් ගන්නකොට තේරෙනවා මේ ස්තුති කරන්නත් එපා පතන්නත් එපා. මේ ලෝකේ උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය මොනවාක්වත් කරන්න එපෝ. යන හැටියට වැල යන වැටියට මැස්ස ගාගෙන හිටපන්. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්න පොරොන්දු වෙන්නත් එපා. පතන්නත් එපා. මොකද මගේ මනාපේ යාගේ මනාපේ වෙන්න බෑ. එක්කෙනෙකුගේ රස තව කෙනෙකුට වස වෙනවා. ඉතින් මිනිස්සු පූසෙක් හැදුවලු. ඒ පූසට අමාරුවෙන් කම්බ කරන ගමන් හැමදාම උට කණ්ඩ ගෙනත් දෙනවලු. පූසා තේරුණාලු මේක සාමාන්‍ය පූසෙකුට හම්බෙන අවස්ථාවක් නෙමෙයි. මචං දුප්පත් මිනිස්සෙක් අර මීයෝ ඉන්න නිසා ගෙදර කොහොම හරි පූසෙක් හදන. ඊට පස්සේ පූසාට දෙනවා මගේ මුගෙන් කනවා මිසක් මම ගේ පුදිය ගන්න මිසක් කවදාවත් මුට උදව්වක් කළා නැහැ. මං කවදා හරි මොන හරි හම්බුනොත් මේ ගෙහිමියාටත් මොනවද දෙන්න ඕනේ කියලා. ඉතින් අර මීයක් හම්බුනාට පස්සේ කාලා වලිගෙත් ඉවරනාට පස්සේ ලු කල්පනා අනේ චකේ මට හම්බෙච්ච දවසේ වැඩේ වෙනකොට බඩ පිරෙනකොටයි ගෙහිමියා මතක් වෙන්නේ. එදසම ඌ පැනපු ගමන් පැටව රොත්තක් කියන එක 3-4 දෙනෙක්ව කටරා වුණා. ඒ විලාවේ ටක් ගාලා සතිය පිහිටියා. සතුප්පාදේ. ඌ දුවනේ ගිලාර ලේ පැකිරෙන මී පැටියේ කරු බත් කන පිඟයි සුඩු තියලා පිඟාන උඩ තියලා ගියා. සෑහෙන ලොකු දෙයක් නේද කටේ තියෙන මේ පැටිය ලේ කෙරද්දී කරමංශය කන පිඟානේ තියන්නේ අන්නේ උදව් තමයි පූසෝ කරන්නේ. ඔය පූසෝ කියලා කාර්ය જાතියක් කියුතරනේ කාර්යද තියෙන්නේ මොන ඉලෙක්ට්‍රික් උපකරණ ෆියුසෝද FUSO කියලා. ඔයත් පූසෝ කියලා තමයි කියන්නේ. හොඳම જાතිය. හයිෆයි තමයි. ඉතින් ඒක අර කණමිනියගේ ඇඟේ බත් එකට ලී ගලන මීයේ ඌට දෙන්න තියෙන උප්පරිමේ. හැබැයි මේ මිනිස්සයාට බත් එක්ක කාලේ ඉවරයි. අපි කාට උදව්වක් කරුවත් ඒ ප්‍රමාණය ඒ තැන යාගේ රුචියට කද්දාවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන ඕනම ස්තුතිය. ඒ නිසා කවුරුහරි ඉල්ලුවාට පස්සේ ඒක දෙන්න. ලොකු සංසි කියලා තියෙනවා ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක්. තියෙනවා නම් බඩ බොක්ක හරි දෙන්න යාට. ආයි කතා කරන්න එපා. අඬවන්න එපා මිනිස්සු. ඉල්ලා නොලැබුණාමත් නඩනලු කට්ටිය. ඒක දෙවෙනි ඇඬිල්ල කියලා දාගන්න ඒක. ඉල්ලීමක් කරන්න එපා ජීවිතේ තියෙනකම්. අපිට එහෙම දෙන්න පුළුවන් ਸਰබලධාරී දෙවි කෙනෙක් මේකේ නෑ. යාපු වෙන්න එපා. Taman ළඟට ඇවිල්ලා ඉල්ලුවා නම් කැවුත් හරි දීලා දාන්න. මොකද එතකොට මේ මනසට දොස් කියන්න බෑනේ මේ මම මේ කන බත් පිඟානට මී පැටියෙක් දැම්මයි කියලා. උඹට ඉල්ලුවා ගත්තේ. උඹ ඉල්ලගෙන කාපන්. ඒකෙන් තමයි මහ බෝසතාණන් වහන්සේ මෙච්චර අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගත්තේ. මිනිස්සු කවුරු හරි මොනවා හරි ඉල්ලුවානේ ඒ වෙලාවේදී මට ෂුවර්ද මේකද අවශ්‍ය කරන්නේ මෙන්න තියෙනවා බෙදා ගන්න. ඉතින් එතකොට එන අදිෂ්ඨාන ශක්තිය මහ පොළොව හොල්ලන්න තරම්. පොළොවට අත තිබ්බාම ඝනකට මහ පොළොව හිට පිට නැති මහ පොළොව සොලවන සයිස්. හැබැයි කාට උදව් කරන්න ගිහිල්ලා නෙමෙයි. අවශ්‍ය උදව්වක ඇවිල්ලා කිව්වට පස්සේ යා හිතනවා මම ළඟ තියෙනවා කියලා ජූතකේ ඇවිල්ලා ඉල්ලනකොට මගේ ගෑණි මේ දාලා යන්න හදනවා 16 දෙන්නෙක් නැතුව දරුවෝ දෙන්න. මේක අරගෙන ඵලයන් മന്ത്രി දෙවියන්ට ඉස්සරලා આવොත් කචල්.
මේ වෙලාවේ එන වෙලාව. ඉතින් ජාලියටත් අවශ්‍යලා තිබුණා ක්‍රිෂ්ණ ජිනාව තියලා යන්න. මොකද අම්මා ආවොත් එන ගාම තනෙilla කිරිබොන වයසේ කෙල්ල අපච්චි මේ නංගීව තියලා යන්න කිව්වා. අනේ පුතේ උඹලා මේ නැවක් කරනවා ඒගොඩ වෙන්නේ හදන්නේ අඬන්න එපා. අරන් ඵලයන් කිව්වා. රෑ බෝවෙන් ඉස්සලා අරගෙන ඵලයන් කියලා ජූතකයට දුන්නා. ඉතින් මෙයා එනකොට බැලුවා දරුවෝ දෙන්නයි ඉන්නේ අඬන්න කිරි දෙවකන බලන්න යනකොට මේ මිනිස්සයා භවනා කරනවා. කියන්න හරි මගේ බුදු සාමිනේ දරන්න වෑ දුකාණේ කියලා කියන කතා කරන්නේ නැහැ. හැම තැනම මෙහුව දරුවෝ දෙන්න. ඒකට අර මනුස්සයා යන්තම් කැලෙන් එළියට ගෙනියලා. ඉතින් අන්න ඒ වගේ ඉල්ලපු ජූතකයා ඉල්ලපු දෙ දෙන එක වෙනම කතාවක්. හැබැයි ජූතකයාට එන්නේ කියලා දුන්නම් മന്ത്രി දේවිගෙන් ඉතින් දික්කසාදන අඩුයි මානවයිච වාසිකම් පිළිබඳ ප්‍රශ්නයි ළමා අපහින්තනයයි මා බරපතල වැඩ ගොඩක් යනවා. අර කිරි දරුවෝ දීලා. ඉල්ලපු දේ කෑවට පස්සේ කමන්නේ. ඉතින් එතින්දී ඔය යෝග ඕග මේ එහෙම නැත්නම් කාමෝග භවෝග දිට්ඨෝග එකක්වත් නැහැ. මේ හිතාමතා කරන්න ගියාට පස්සේ තමයි අනුන්ට උදව් කරන්න ගියාට පස්සේ තමයි හතරම තියෙනවා. මොකද අනුන්ට උදව් නෙමෙයි කරන්නේ මේ Tamanටම Taman පුම්බ ගැනින්නක් කරන්නේ කොපින් කරගන්න නැත්නම් මාන්නේ වඩා ගන්න එහෙම නැත්නම් මේ Tamanගේ කීර්ති නාමේ වඩා ගන්න අපි මහේ ශාක්‍ය ලීලාවෙන් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ අපිට තියෙන ලෙඩක් මේ. එතම කවුරුහරි ඉල්ලුවාට පස්සේ දෙනවයි කියන එක ඒක ඉතින් සාමාන්‍ය ගනුදෙනුව තමයි. ඉතින් ඒක තේරෙන්නේ ওই දිට්ඨෝග භවෝග අවිජ්ජෝග කියන දෙකේදී අපි අපේ මානසිකත්වයේ සහ කීර්ති නාමේ වඩා ගන්න මොන්න තරම් මේ මොනවද ඒවට කියන්නේ සංවිධාන පිටව ගන්න. අර සමිතියේ සභාපති මේ සමිතියේ ලේකම් අර සුබ සාධන සමිතිය මේ මරණාධාර සමිතිය කියලා ඉතින් අර මැරිච්ච මිනිස්සු දඩබීම කරගෙන ඔය කීයක් කරේ හම්බ කරගන්නවා. හම්බ කරන්නේ සල්ලි වලින් නෙවෙයි ඩෝපමයින් හෝමෝන් එක මාර්ගයේ. යාට ඩෝපමයින් එනවා ඒකෙන්. වෙන මොකක්ද ලැබෙන්නේ නැහැ. ඉතින් ඕක නරක නෑනේ සමාජයේ. ඒකනේ සාමාන්‍යයෙන් අපි ඔය සැමරිටන් බෙනිවලන් කියලා ලෝකේ උගන්වන්න හදන්නේ. ඉතින් ඒව ඇත්තටම ඉහළ මට්ටමකින් ඔය මේ පල්ලි වලින් සිද්ධ වෙනවා. මිනිස්සු දෙන මොකටද ආගමට හරව ගන්න. අපේ ඉතින් එහෙම කන්නේ නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන ඉහළ මට්ටමට යනකොට මේ අවිජ්ජෝග දිට්ඨෝග කියන දෙක බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ අවුරුදු 6 වෙනකන් ළමයි ළඟ නැහැ. මොකද සක්කාය දිට්ඨියත් සක්කායවත් අඳුරන්නේ නැහැ. මම කියන එකවත් දන්නේ නැති කාට සක්කාය දිට්ඨියක් හෝ දිට්ඨෝගේ ඉන්නේ නැහැ. අවිජ්ජෝග කියලා කියන්නේ දැනුමක් නැත්නම් අවිද්‍යාවක් නැහැ. ඒ නිසා වයසට යනකොට තමයි ඔක හැදෙන්නේ. ඒ නිසා පොඩි දරුවට ඉව නැහැ. නමුත් දන්නේ නැති බව නිසා තිබුණා නැති බව දන්නේ නැති නිසා උට ආනිසංස නැහැ. දැන් අපි එහෙම නෙවෙයි. අපි ඉස්සල්ලාම ඕග යෝග අඳුරගෙන ඒකෙන් අපිට වෙන හානිය තේරෙන්නේ නැති එක තමයි තකතිරුකම කියන්නේ. අපි තාම ඒක මල් මාලයක් වගේ කරේ දාගෙන මේ ආඩම්බර වෙනවා. නැත්නම් ඒක තේරිච්ච දවසේ තේරෙනවා දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ මම්මයි මේක බදාගෙන කරේ දාගෙන හිටියේ. අහ කියන්නේ නයි ඔඩොක්කේ දාන කනවා කියන්නේ. ඒකෙදි කාමෝග භවෝග කියන දෙක යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන නිස්සරණාධ්‍යාසය වැඩපු කෙනෙකුට නම් මම හිතනවා අවිජ්ජෝග දිට්ඨෝග කියනවා තේරුම් ගැනීමට පුළුවන් වෙයි. ඒක නිසා කියනවා සමාහිතෝ භික්ඛවේ යතා භූතං ජානාති පස්සති. ඒ සමාහිතෝ භික්ඛවේ කියලා කියන්නේ කාමෝග භවෝග කියන දෙක මට්ටමකට తాවකාලිකව යටපත් කරලා තියෙනවා. ගණයා කිරේ කුලයා කිරේ බැඳීමක් නැහැ. ඉදුරම් පිටවීමක් නැහැ. නැත්තම් නීවරණ ටික නැහැ. එතකොට ලෝසල බannකොට පේන්න තියෙන්නේ ආත්පස තමන්ගේ තකතිරුකම එහෙම නැත්නම් ආත්පසෝ පේන තමන්ගේ මේ දිට්ඨි මේ සිංහල බුද්ධ ආගමයි මට අරක වෙන්න ඕනේ මේක ඕනඩන් කිය. ඉතින් මෙතෙක් කල් ඒක ඇත්තටම අපිට උදව් කරා. ඒ මෙතෙන්ද එන්න උදව් කරා. නමුත් දැන් පේනවා ඒකම කොක්කක් වෙනවා. ඒක හරියටම මේ විතක්කේවා විතක්කේ අපිට පළවෙනි ධ්‍යානෙ ලබා ගන්න උදව් කරනවා දෙවෙනි ධ්‍යානෙට බාධා කරනවා. නිසා පළවෙනි ධ්‍යානට යනකොට සවිතක්කං සවිචාරං දෙවෙනි ධ්‍යානට යනකොට අවිතක්කං අවිචාරං නැත්තම් අවිතක්කං විචාරමත්තං කියනවා. අන්න ඒක තමයි මේ කොතෙක් දුරට යනකම් විතක්කේ අවශ්‍යද කොතෙක් යනකොට ඒක අයින් කරනවද කියන එක උගන්වන්න බෑ. කරලා පුරුදු වෙන්න ඕනේ. අපි කන්ද නගිනකන් ඉනිමග ඕනේ වුණාට
බහින්න නම් ඉනිමග තියලා බහින්න. ඒ ගොඩට යන්න නම් ඉනිමගට පයින් ගහුවට කවන්නේ නැහැ. ඒ වගේම රිටිපැනීම පනිනවා නම් ඉහළටම යන්න රිට අවශ්‍ය වුණාට දිනන්න ඕන නම් රිට විසි කරන්න ඕන. පෝල් වෝල්ට් කියලා කියන්නේ ඒකයි මම ඒක අර බෝඩ් එකක් ඇඳලා පෙන්නලා තියලා තියෙන පල්ලෙහාත් එකක් දැම්මා. ඉහළටම ගියාට පස්සේ පෝල් එක විසි කිරුවේ නැත්තම් ගොඩේමනක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අර උදව් කරපු අවසානයේ දක්වා උදව් අන්තිම බිඳුවටම උදව් ගන්න ඒකල විසි කරලා දාන්න. ඒක තමයි පෝල් එකට කරන්න පුළුවන් නාම්බුව. ඒක රබින්ද්‍රනාත් tagore කියනවා උස්මිනිසුන් කුස්පිරවන බුජුන් මේත සරසන්නට මාපිපුනේ නැත මේ දෙරණි. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෝගේ අවසන් ගමනට යන මහ ජනතා පාදූ විල්ලෙන් සලී වෙලි මියයි යන්නේ. මම දාපන් ඔය මිනිහක් ගෙනියන පාරට රණවිරුවෙක්ගේ. ඒ මැරෙන එකමට සැපයි මේ ගෑනුන්ගේ කොණ්ඩවල ඉන්නවට වැඩිය. එතන මේ පෙරේතියෝ බත් කරන කෑමේසොල ඉන්නවට වැඩිය මලක පැතුම ඉච්චරයි. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේත් මතක් කරේ මේ ලද මනුස්ස ජීවිතේ මේ නිකන් මේ ආලවට්ටම් වඩණ්ඩයි අනම්මනම් කර කර හිටිය ඇති මදිනම් කරන්න. හැබැයි එතකොට දිඨෝක අවිජ්ජෝක තේරෙනකොට පේනවා අනේ අපි මෙච්චර කල් කී දහහක් නොම ගැරලා තියෙනවා. මම හුඟක් වෙලාවට කරන එක අනවශ්‍ය වැඩක්. මේ දවස්වල ටික භයානකයි කියන එක ගුරුවරයෙක් වෙච්චාම ළමයි කී දෙනෙක් නොම ගන්නවද කියලා. හුඟක් ඔය පෙන්ෂන් ගත්ත අම්මලා ඇවිල්ලා කියනවා මම මෙච්චර ඉස්කෝලේ මම කිව්වා ළමයි කී දෙනෙක් නොම ගන්න. උඹ සතිය දන්නවද නෑනේ මොනවද ඉගෙනුවේ? මොනවා හරි උගන්ලා තියෙනවනේ. ඔය පොතක තියෙන මොනවා හරි උගන්ලා තියෙන්නේ උඹ දන්නෙත් නෑ. උගන්නව ඒක නම් ඇත්ත තමයි. අර ගිය පාර වැඩමුළුවට ආපු අම්මා කෙනෙක් කියනවා මම ඉතිහාසය උගන්වලා ළමයි විශ්වවිද්‍යාලය ඇල්ල හරි සතුටු වුණා. මේ ළඟ සතිපාසලට ආවට පස්සේ හිතුණලු මම මොනවද මෙතෙක් කල් කෙරුවේ කියලා. දැන්ලු දන්නේ ළමයින්ට උගන්වන්න ඕනේ දේ. මම මෙතෙක් කල් ඉතිහාසයට දක්ෂයි 13 පන්තිට ඉගෙනනවා විශ්වවිද්‍යාලයටත් ඇරියා. මට අද පණිවිඩයක් හම්බුණා උගන්වන්න ඕනේ මොකද්ද කියලා ගුරුවරයාට. එහෙම දිහා බලනකොට ඒ ලෝක ගුරු එහෙම නැත්නම් අනම්මනම් කියලා කිව්වට Taman ගොඩ වෙන්නේ නැතුව මේ අනුන්ගේ සීනි කිරණ කට්ටිය මඩවලේ ඉඳගෙන මඩවලේ තියෙන කට්ටිය උස්සන්න හදන එක තේරෙන්නේ දිඨෝග අවිජ්ජෝග කියන දෙකේ තේරෙන්නේ එතකොට හැබැයි යා කාමෝග භවෝග පිළිබඳව දැහෙන්න ඔලු උස්සලා තියෙනවා. එතකොට යාට ඈත පේනවා. සමාහිතෝ භික්කවේ ජානාති පස්සති යතා භූතං. ඉතින් ඒක නැති පිස්සෝ රජ කරන ලෝකයක් මේක. පිස්සෝ විනිශ්චය කරන උසාවියක් මේක. පිස්සෝ උපදෙස් දෙන ආගමික නායකයෝ ඉන්න ලෝකයක් මේක. ඉතින් මේ මිනිසුන්ගේ මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. යාර ෆාදර් කෙනෙක් කතා කරන ඉඳලා ඇහිලා තියෙනවා. ඒ අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ ෆාදර් කියනවලු අපේ පල්ලිය ඇතුළෙත් අපේම ෆාදර්ස්ලා තමහලාට කන්‍යා සෝවිරියන් දූෂණය කරනවා. ඉතින් කියන්නේ ෆාදර් සන්තෝෂෙන් නැති එක නෙමෙයි පේන්න තියෙන එක. යා ෆාදර් උනාට යා පිළිලා නැහැනේ. ඒකනේ යා මේ කාමුක අපක්‍රීඩා කරන්නේ. අපි කියන්නේ හාමුදුරු කෙනෙක් මේ කාමීත්‍යචාරය යෙදෙනවා. ඉතින් හාමුදුරු සන්තෝෂෙන් නැති එකනේ ඒක පේන්න තියෙන්නේ. ඒ නැති මොනවද උගන්වන්නේ? එහෙම නැති ඉගෙනිල්ල මොකද්ද අඩුවක් තියෙනවනේ. එහෙම නැත්නම් මේ කාමුක දේවල් බව මේ උපභෝග සුපභෝග භෝගී වස්තු ඉල්ලන්නේ නැහැ නේ. ස්ත්‍රී දූෂණය වගේ දෙයක් තව ආත්මයක් විනාශ කරන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා අපිට පේනවා අපි මේ කියන දේ අපි තේරුම් අරන් නැහැ. එහෙම නැත්නම් අපි තාම පීඩිතයි, පිපාසිතයි. අපි ඉන්නේ මේ බඩගින්නේ. ඉතින් එතකොට අර කාමයේ අන්තරේ වැඩ. නමුත් ඒ දෙක පැන්නුවා නම් කාමෝග භවෝග පැන්නුවා නම් යා ටික ලේසි වැඩක් හින්දා නෙමෙයි මම මෙහෙම කියන්නේ. යම්මටකට පැන්නුවා නම් යාට තේරෙන පටන් ගන්නවා දිට්ඨෝග අවිජ්ජෝග කියන එක. ඉතින් ඒක පිළිබඳව දැන් සෑහෙන විස්තරයක් උත්සාහයක් කටුකුරුන් දසාංශي ගත්ත නිසා මම මෙතනින් මගේ කයිවාරුව නතර කරනවා. ඉතින් කාටට අවශ්‍ය නම් මම ඉල්ලා හිටිනවා මෙතනින් අපි විවෘත ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගනිමු. තමන්ගේ කමඨාන් සම්බන්ධව හෝ එතන වෙන මාතෘකා විවේචන අදහස් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. අවසරයි. පොඩ්ඩයින් අපිට මෙහෙන් තියෙන අනිසන්වණෙන් ප්‍රකාශයක්. ඔව්. අවසරයි සන්නංශ මේ මම අර ලොකු සන්නංශලේ පොතක දැක්කා මේ තණ්හාව කියන එක
108ක 8 ආකාරයකට යෙදෙනවා කියලා. ඒක ගැන පැහැදිලි කරගන්න තමයි මේ පොඩ්ඩක් මේ අවස්ථාව ගන්නෙ. ඒකේ කියනවා මේ රූප වේදනා ආයතන 6ට ගත්තාම රූප වේදනා සංඥා මතක රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප එහෙමයි. ඒක ගත්තාම 6යි. ඊට පස්සේ ආයතන 6ට ගත්තාම 6යි. එතන 18යි 36 වෙලා ඊට පස්සේ ඒක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තුනෙන් වැඩි කරපුවාම 108 ආකාරයකට හැදෙනවා කියලා. ඔන්න ඕක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරගන්නයි මම මතක් කරන්නේ. ඔච්චර නෙමෙයි පැහැදිලි කරපු ටික තමයි තියෙන්නේ. ওই පැහැදිලි කරපු තමයි 18 ආකාර අජ්ජත් ආයතන 6යි බහිද්ධ ආයතන 6යි විඥාන 6යි 18යි 18 වරක් 3 18 වරක් 2 අජ්ජත් බහිද්ධ 36යි ඒ වගේ 3යි නෑ කාම භව විභව. ඒක අතීත අනාගත වර්තමාන තුනෙන් වැඩි කරනවා. අනේ නම් මට වැරදිලා තියෙන්නේ. ඉතින් ඔච්චර තමයි ඉලක්කම් ගන්නක් කිව්වොත් කට්ටිය කට අරගෙන ඉන්නේ. දැන් 107යි කිව්වේ 8 වෙනි එක මොකද්ද කියලා. 7ක් ලියාගෙන කියන ස්වාමීන් වහන්සේ 108 කියනොත් මට 7 ලියා ගන්න බැරි නෑ. අය ඉලක්කමක් කියන්න එපා. බැරි වෙලා කියපු ගමන් කට්ටිය දැන් කොටේට ඉන්නවා. අර මෙතන ලීමෝලක හදලා වුණා වෙසක් තොරනවා. ඒ වෙසක් තොරනේ අනිත ඔක්කොම නිශ්චල ඡාය එක තැනක විතරක් අන්ධකාරය පෙන්වනවා. ඉතින් අස්සය දැන් පයින් හදනකොට මේ අනවුන්ස් කරන එක නේ ඔන්න අස්සය පයින් හදන්නේ ඔට්ටු තියාගන්න කට්ටිය දැම්මම තියාගන්න. මොකද අස්සේ පෙන්නන්න බෑ. අස්සේ තිබ්බ ගමන් ඔට්ටු තියෙනවා. මේක අන්ධකාරය පයින් හදන්නේ ඔන්න දැම්ම ඔට්ටු තියෙන කට්ටිය තියාගන්න කියලා. ඉලක්කමක් කිව්වොත් අභිධර්ම පුරුදු කරපු මිනිස්සුන්ට ඒගොල්ලෝ ඉලක්කම් ටිකෙන් තමයි ගණන් කියන්නේ. බුරු පරිසංශ ඕනම කතාවක් කියපුවම ගාතාවක් කියනවා. ඒකේ ඔක්කොම සම්පූර්ණ වෙන්න මේ ගාතාව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක කිව්වට පස්සේ ඒක සම්පූර්ණම් දේශනාව සම්පූර්ණයි. ඒ නිසා කියන අභිධර්මයේ දන්නේ නැත්නම් දේශනාව සම්පූර්ණ නැහැ. මොකද අර මොනවද ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඔක්කොම එකතු කරලා හදන මේ විබ්ජියෝර් කියලා කියන්නේ මේ VIB එක එක කලර්ස් වල නන්නේ. ඒකට වෙන නමක් කියනවා. මොනෝග්‍රෑම්ද මොකද්ද කියලා. ඒකේ සිංහලේ තියෙනවා උද්දාන ගාථා කියලා. ඒකේ තියෙන ඔක්කොම මාතෘකා ටික. ඉතින් උද්දාන ගාථා දන්න මාතෘකා ටික කවරලාද කියලා බලතැයි. ඉතින් අභිධර්ම කියන්නේ ඕකට. ඉතින් අභිධර්මයේ දන්නේ එකන අහගෙන ඉන්න 107ක් කිව්වම 8 වෙනි කියුවේ නෑ මූ දක්ෂ කතිකෙන් නෙවෙයි. මොකද ඌ බලන්නේ අඩුපාඩු විතරනේ. නිසා ඔය ඕක 4ද 3ද ඉතින් 3ක් ලියා ගන්න පටපට ගන්න 4 වෙනි එක නෑනේ. ඉතින් ඉන්නේ නැහැ. සංස ඕක 4ක් ගැන කතා කරා මන්ට 3ක් අහු වුණා ඊටු එක අල්ලලා දෙන්න කියලා. ඉන්සා බුදුරජාණන්සේ කියනවා විචිකිච්ඡාවක් එන්නේ ධර්මයේ දන්නේ නැති එක්කනට. ධර්මයේ දන්න අයට විතරයි විචිකිච්ඡාව තියෙන නිසා විචිකිච්ඡාව කියන්නේ ධර්මයේම දායාදයක්. ඉතින් 108 10 තැගි ඕක ඕනනම් තව දෙකකින් වැඩි කරන්න පුළුවන්. ඒකට 216කට ගන්න පුළුවන්. ඔයාගේ 118යි මගේ 118යි ඕනේ තරමක ඉලක්කම් හදන්න පුළුවන්. ඒ කොතනදීද නතර කරන්න කියන එක 108න් නතර කරනවද 216න් නතර කරනවද 320කින් 24 නේද ඒකට තමයි වාද තියෙන්නේ. එකක්ද දෙකක්ද තුනක්ද ඉතින් සා ලොකු සංසිත් ලියලා තියෙනවා අපි 18 පොලක තියෙනවා විපස්සනාට හරවන්න පුළුවන් දැන් 17 පොලක මෙහෙමයි ඉතින් ඕක අල්ලගත්තාම ඒක කිව්වොත් අර මනසට ඒක ඉගෙන ගන්නකම් නිවන් දකින්න ඕනේ නෑ අර 17 මොකද්ද කියලා බලා ගන්න ඕනේ. ඒවා එකක් තියෙනවා. ඉතින් ඒකට මේ පොතේ තියෙනවා. මේ පොත පොඩ්ඩක් ගෙනලා පෙන්නුවා නම් ඕනම කෙනෙකුට මේ පොත බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ ඒ තෘෂ්ණාව 108ක් නෙවෙයි ගොඩාක් වාර වලට කඩලා පෙන්වන්න පුළුවන්. ඒක එක්කන ගන්න බැලුම් දෘෂ්ටි කෝණේ හැටියට තමයි. අපි යනවා Zoom එකේ කවුද කතා කරන්න ගියේ? ස්වාමින් වහන්සේ අවසරයි. මම නිරංජා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න නිසරණ වන්නේ එවලා තියෙනවා තුනක්. ඒ ඇඩ්‍රස් එකෙන් අපිට හම්බ වෙලා තියෙනවා තව තුනක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අඟහරුවාදට කියන්නද අද ප්‍රශ්න 7ක් ඔක්කොම. අපි සිංහලෙන් නිරංජට හිතන එකක් ඉදිරිපත් කරනවා. එන්න තාලෙන් බලමු ඔක්කොම ගන්නවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ලැබිච්ච පිළිවෙලට කියවන්නම්.
පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේදීම පොළව හා පාද ස්පර්ශය ඉතා සියුම්. විලුඹ සහ ඇඟිලි ස්පර්ශ වන අයුරු දුටු නමුත් එම ස්පර්ශයන් දෙකෙහි වෙනසක් නොවුනි. සක්මන નિરાයාසයෙන් සිදුවිය. විටින් විට දෙපතුල් උණුසුම් බවක් දැනුනි. ටිකකින් සක්මනේ වේගය අඩු විය. එවිට විලුඹ එසවෙන අයුරුත් ඇඟිලි තදවන අයුරුත් වෙන වෙනම නිරීක්ෂණය විය. එය දෙස බලා සිටි විට මුළු කකුලම එකට යන වාසේ දැනුනි. සිතුවිලි ඊටමත් අල්පව පැමිණි අතර ආගන්තුක යමක් පැමිණි ලෙස ඒවා දෙස බලා සිටිමි. පර්යංක භාවනාව. කයට සිත තබා සැහැල්ලුව සිටියෙමි. කයෙහි කිසිදු චලනයක් නොමැති නිසල්මන් බවක් පෙන්වන තරමේ ඊතා සියුම් චලනයන් උදරයට උඩ කොටසේ දුටුවෙමි. එය දෙස බලා සිටීමේදී එය සියුම්ව අඩු වැඩි වන බවක් සිටිමි. හිස පෙදෙසේ ගැස්මක් සියුම් වූ අතර බලා සිටි විට නැති විය. බාහිර පුද්ගලයෙකු විත් මාහට බොහෝ වේලාවක් කතා කළ නමුදු එයට පිළිතුරු නොදුන්නෙමි. එය කයෙහි චලනයන් වෙනස් වන අයුරු දැකීමට මහඟු අවස්ථාවක් ලෙස දැනුණු බැවින් මූලික කමඨහනේම සිටියෙමි. මුළු කයම ඊටමත් වේගයෙන් චලනය වීමට වුණි. පැහැපත්ව තිබූ ඉදිරි පෙදෙසෙහි වර්ණයන් වෙනස් වන්නට විය. සිතුවිලි ගලා එන්නට විය. ඒවා දෙස බලා සිටීමේදී ක්‍රමක්‍රමයෙන් එය සංසිඳුනි. හිසෙහි පිටුපස සීතල වන බවක් දැනුනි. නළලේ සියුම් තද බවක් හිසෙහි කම්පන සියුම්ව දැනුනි. කකුලේ දැඩි වේදනාවක් පැමිණි බැවින් ඉරියව් මාරු කර පර්යංකයට පැමිණීමි. කය නිසල්මන් බවද ඉදිරිය සියුම්ව දීප්තිමත් බවක්ද දුටිමි. අත්ලෙන් ආරම්භ කර කයෙහි උඩු කොටසේ චලනයක් දුටු අතර එයද ක්‍රමයෙන් නැති විය. සිතුවිලි පැමිණිමුත් ඒවා දැනගැනීමෙන් නැති විය. ගරු ස්වාමීන් වහන්ස සුදුසු උපදෙසක් දෙනමෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. වර්තාව අවසන් කරමි. මට සාධාරණ සැකයක් තියෙනවා කියවපු වාර්තාවක් වෙන්න ඇති. නිරංජට කොහෙන්ද හම්බුනේ ඔබ? ස්වාමීන් වහන්ස නිස්සරණ වනේ කමඨහන් වාර්තා 3ක් එවලා තිබ්බා. නිස්සරණ කමඨහන් කියන්නේ. එහෙම නැහැනේ මේන් කමඨහන් වාර්තා ආයෙත් අහන්නේ නැහැ. ඒක ඊයේ කියවන්න බැරි වුණාද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ මම හිතන්නේ කොයිද ඔය රචනා ස්වරූපයෙන් මට මතක තියෙනවා. ඇත්තට සමාඩුවා කියනකොට මට නිින්ද ගිහලා තියෙන. එතකොට මටත් මතක වෙනවා. එහෙමවත් තියෙනවා. මේක මට හිතෙනවා කියලා වෙන්නත් තියෙන කියලා. ඒ කියන්නේ ඔය කියන විදිහට නිසන් වණෙන් ඔහෙට පණිවිඩය යනවා කියන එක වෙන්නේ නැහැ. එහෙම එකක් කරන්නේ නැහැ. කිරණන තියෙන හෙට අනිද්දා තියෙන රිට්‍රීට් එකට දාන එක. ඒ සෝස් එක පොඩ්ඩක් බලන්න නිරංජා. කෙසේ නමුත් ඒ විදිහට සක්මණෙන් පරියන්කයට මේක ගිහිල්ලක් තියෙනවා මේ භාවනා මේ ඌරුව ගියාට පස්සේ විස්තරත් වශයෙන් පේනවා. ඉතින් ඒ වගේ පෙනෙද්දී සතියට සහ මූල කර්මස්ථාන මොකද වෙන්නේ කියන එක ඒ තේමාව මුල් කරගෙන රචනෙ ලියනවනම් ඔකට හොඳ කොඳුයට පෙළක් සකස් වෙනවා. ඉතින් ඒක නිසා පැවැත්ම ගැන හොඳට බලලා තියෙනවා. නමුත් ඒකෙදී සතිය තේමාවයි මූල කර්මස්ථානයට වෙනකොට සක්මනේ මූල කර්මස්ථාන මොන වගේ වෙනස්කම් වෙනවද? ඉඳගෙන ඉන්නකොට මූල කර්මස්ථාන මොන වගේ වෙනස්කම් වෙනවද කියලා බලන තේමාව අහගෙන ඉන්න කෙනාට ඊන කෙනාට පැහැදිලි වෙනවා නම් ඒ තේමාව විශ්ින් තමන් ඉදිරියට අරගෙන යනවා. අපි යන් ඊගාවෙකට. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්න දෙකත් එහෙන් ආපු දෙකක් ඒක යා කියවලා බලමු කාටද වැරදිලා තියෙන්නේ නිරංජනද මටද නිස්සන්න වනේටද කියලා ඒකට බලන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නිතර නිතර කමඨහන් වාර්තා සැපයීමට අවස්ථාව නොලැබුණත් නිතිපතා පොත් ලැබීමද කමඨහන් සාකච්ඡා වැඩමුළුවට සහභාගී වීමද කරමින් මගේ අත්දැකීම් සමග සසදා ළමින් ඒ උතුම් උපදේශ වලින් තෘප්තිමත් වෙමි. උතුම් ධර්මදේශනා වරක් දෙවරක් නොව කිහිප වරක් අසා උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක වෙමි. ස්වාමීන් වහන්සේ ඒ අතරතුර වාර්තා දෙකකදී ලද විශේෂ අත්දැකීම් වාර්තා කර ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. 1. සක්මන් භාවනාව. දැනට හැම දිනකම සතිමත්ව කෙරෙහි කියා සිටමි. වම දකුණ වශයෙන් හෝ අනෙකුත් ආකාරයෙන් විතක්ක ਵਿਚාර නොමැතිව සතිමත් කය ඉබේ ඇවිදින ආකාරය දැකීමට හැකි විය.
එය ඊටා ප්‍රායෝගික බව ප්‍රත්‍යක්ෂ වූ බැවින් සක්මනේදී ධානගත වීමක් ලැබීමේ කැමැත්තෙන් පසුගිය දිනක නිසි පරිසරය ලද විටක අදිෂ්ඨාන පූර්වකව පුරුදු පරිදි සක්මන ආරම්භීය. සක්මන් වාර කිහිපයකට පසු සැදැහැ සිතින් කෘතඥා පූර්වකව ගත් අදිෂ්ඨානයේ සිහිපත් වනවත් සමගම දිනෙත් වඩාත් අඩවන් වී හිසමතින් පහළට නිකුත් වන විදුලි පන්දමක ආලෝකයක් වැනි රවුමක් පැහැදිලි වූ අතර වටපිටාව නොපෙනීම ගියේය. ආයාසයෙන්වත් ඇස් අරින්නට බැරි තරමට ඇස් පිය බර විය. ළඟින්ම සක්මන් කරන අයගේ දෙපා සෙවණැලි පමණක් දිස්සුණත් කිසිම අරමුණක් හෝ බාධාවක් නොවිය. ගැඹුරු සමාධිගත තත්වයක් මෙනි. ඉබේ ඇවිදින කය ඉඳහිට දෙපසට වැනෙන බවක් මෙන් සංඥාවක් පමණක් විය. කාලය අවසන් වන විට මෙය නැතිවන බව දනි. ඒත් පසුතැවීමක් නොවිය. සීනුව නාද වී පැයක සක්මන අවසන් විය. ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය වූයේ මෙසේ අදිෂ්ඨාන කිරීම නොකළ යුතුද යන්නයි. 2. පර්යංකය. පුරුදු පරිදි උදෑසන බුද්ධ වන්දනාව කර සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලා යෝගාවචර ගුරු දෙගුරු උතුමන් වහන්සේලා වන්දනා කර කය පර්යංක භාවනාවට සූදානම් විය. විනාඩි 2-3කින් සිත සංසුන් විය. හුස්ම සංසිඳී ගිය කයේ වේදනා කිසිත් නැතිවීම ගැන සතුටු විය. දාන ගුණ වශයෙන් කුස තුල වාතය හඬ නැගීම ඉඳහිට ඇසුනි. එයටද අවධානය යොමු නොවි ඒ සංඥාවත් නැකී ගොස් නිහඬ වී නිහඬේ හඬවෙනි නිහඬ හඬක් පමණක් ඇති තැනටපත් විය. ඊතා ආලෝකමත් තැනකි. මද වේලාවකින් කය නොදැන්වත් වචනයෙන් නොදන්නා සියුම් සුඛයක් වැනි දැනීමක් කය පුරා නලියන බවක් ඇතිවිය. භාවනාවේ මුල් අවධියේදී දැනෙන කම්පන චංචලද නොවන බව දනිමි. සිතට පමණක් දැනෙනවාද බැලුව විට ඇඟිලි තුඩු වලට පවා දැනෙන සුඛයකි. පැයකට වඩා කාලය අවසන් වූයේ නොදැනීමය. ඊටා බැතිබතින් ඔබ වහන්සේලා සිහිපත් කරමින් පින් අනුමෝදන් කෙලෙමි. පර්යංකය අවසානයේ පුරුද්දක් ලෙසට ධර්මදේශනාවකටද යොමු විය. අහමු ලෙසට ගැළපෙන දේශනාවක් ලැබෙන්නේද පෙර පින ලෙස සිටේ. එකවර යොමු වූයේ අවේදසිත සුඛය නම් වූ දේශනාවයි. අවසානයේ තව තවත් ආවේග ප්‍රසාදය ඇතිවිය. එසේ සිතා තීරණ ගැනීම නොගැලපේද කියා කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේ ඇතුළු නිස්සරණ වනවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් දහම Zoom තාක්ෂණය ඔස්සේ අප වෙත ලබා දීමට කටයුතු කරන සියලු දෙනාට කෘතඥා පූර්වකව පින් අනුමෝදන් කරමි. සෑම දිනම උතුම් නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒත් මගේ සැකේ තාම තියෙනවා. ඔක ඊයේ අපි සාකච්ඡා කරා කියලා. නමුත් අද දෙවෙනි සැරේට අහනකොට මට තන ඊට වැඩි තොරතුරු ලැබෙනවා කියලා. ඒක සාමාන්‍ය පොත්පත්වල දැනුමේ සක්මන් කරමින් ධානයගත වෙනවා කියන එක පුරුදු පුහුණු කරනවා වශී කරනවා කියන එකක් නැහැ. නමුත් ධානයකින් යුක්තව වැඩ කරන්න පුළුවන් බවක් සඳහන් වෙනවා. ඒක ඉර්ෂින්නාන්ත කෙනෙක් කමන යෝගා මේ කවුද ධානලාභියෙක් අහසින් යද්දී ජල ක්‍රීඩා කරන කාන්තාවන් දැකලා එතනදී රාගය ඇති වෙනවා. එතකොටම ධානයෙන් පිරීලා තටු දාච්ච කුරුල්ලෙක් වගේ වැටුනේ නැතුළු හේම හිමිට පාත් වුණා. ඉතින් ඒකෙන් සඳහන් වෙනවා ඉතින් ධානයක ඉඳගෙන අහසින් යනවා වගේ කරන්න පුළුවන්. ඒක නිසා ධාන ඔයගේ වශී කරන දේවල් අදිෂ්ඨාන කරන දේවල් සාමාන්‍ය සක්මණේදී කරන්නේ මයේ දැනුම හැටියට නම් පරියන්කේ තමයි කෙරෙන්නේ. ඊට පස්සේ හිතුවොත් සක්මන් කරන ගමන් මම මේ ධානයේ කියලා හිතේ තියෙන කන්ඩිෂනින් කියන එකක්. ඒක තමයි ඔය ඉන්ෆරෙන්ෂියල් නොලෙජ් එහෙම නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් කියලා කියන්නේ. එහෙම හිතුවොත් වෙනවා. ඉඳගෙන වුණත් මට පළවෙනි ධානය ලැබේවයි කිව්වොත් කවදාවත් භාවනා නොකරපු කෙනෙකුටත් මොකද්දෝ වෙනවා. ඒකට හිතේ තියෙන ප්ලාසිබෝ ඉෆෙක්ට් එකෙන් වෙනවා. ඉතින් ඒක concept එකක්ද reality එකක්ද කියලා තෝරන් ගන්න බැරිකම නිසා අද හුඟක් කර්මස්ථානාචාර්යවරු 1 2 3 4 ක්‍රමයට ධානය දෙනවා. දුන්න කටියට මොකද වෙනවා?
ඊට පස්සේ පළවෙනි මාර්ග ඥානටත් අදිෂ්ඨාන කරනවා. එතකොටත් මොකද වෙනව? මේකෙන් කාට හරි සීල ශික්ෂා සමාධි ශික්ෂා වෙන්න ලැජ්ජ බය එනවනම් මං කියන හොඳයි කිය. මුනාද නැද්ද කියන එක නම් තේරුම් ගන්න බෑ. අර වැඩෙනව නම් යාට තියෙන ලාභේ තමයි මේ වැඩෙන්නේ නැති කෙනෙක් මේ ඉඳලා තියෙන ධානයක කියලා ඉඳලා තියෙන මාර්ගඵලයේ කියලා තේරුම් ගත්තොත් වැරද්දක කියලා සීදීනසා ගත්තොත් පුරුදු වෙන්න එපා. එහෙම වෙනවා. ඒ තරම්ම එයා දැන් මම ධ්‍යාන ලැබලා තියෙනවා මම මාර්ගය ලැබලා තියෙන කියලා කටපුච්චානන්ද කරන්න යනවා මේ හික්මනවා වෙනුවට එහෙම කරලා අන්තිමට බලනකොට මේක බොරුවක් කියලා තේරුනොත් වැළලා ගන්නවා මිසක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය යෝගාවචරයට සිදුවෙන නිසා අපේ ලොකු සාන්ති කරන හැම වෙලාවෙම අව탁සීරු කරන්න ඕක කියා පාන්න එපා. අනුන්ගේ දෙයක් කියන්නත් එපා තමන්ගේ දෙයක් කියන්න එපා. ඉතින් ඒ කියන්න එපා කිව්වොත් දඬුවම් දෙනවා රාජකීය දඬුවම් එහෙම එක්කුත් නෙවෙයි මම මේ කියන්නේ. නොකිය හිටපන්කෝ. මේක නැවත නැවත කරලා බලන්නකෝ. ඉතින් ඒ කරලා බලනවා වෙනුවට තව කෙනෙකුට කියනකොට කියාපෑමේ ගතියකුත් තියෙනවා. මේ රචනයේ තුන් පොලක අහු වෙනවා ඒ කියාපෑමේ ගතිය. ඉතින් ඒක නිසා ඕක ඔහොම තියාගෙන ඕක වෙන්න බෑ. ඕකත් වෙන්න පුළුවන් වෙන්න බැරි පැත්ත දාලා අව탁සිරු කරලා ලක්ෂ කෝටි වාරයක් ඕක කරන්න. ඒකට අපි කියනවා රෙස්ට්‍රේන් කියලා. එහෙම නැත්නම් අපි කියනවා හික්මනවයි කියලා. ඕක ඔව් කියපු ගමන් තටු ඇවිල්ලා දැන් ඉතින් උගන්නන්න පටන් ගන්නවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මේකෙන් තවත් හිත නිහතමානී කරගෙන තවත් අහිංසාවටපත් කරගෙන අහිංසක වෙලා දිගට කරගෙන යන්න. එතකොට Tamanට මොක සාක්ෂි කරන්න පුළුවන්. ඒත් ෂුවර් නෑ. අනුන්ගේ සාක්ෂියක් නම් සත්‍ය පහකට විශ්වාස කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තියෙන අර ආසයන්සේ ඥානිය පරිචිත්ත විඥාන හරහණම් වෙන්න පුළුවන්. දැන් ඒ ඇහැ නෑ. ඒ නිසා ඕකම නැවත නැවත කරන්න බාධාවක් මට පේන්නේ නෑ කරගෙන යන්න. හැබැයි මේ මට පේන්නේ කියවපු දෙවෙනි වාර්තාවත් කියුවා සාර්ථක අපි තව විවරකට ඉදිරියට යනවා. ස්වාමීන් වහන්සේ ඊයේ වාර්තා කියුවේ නෑ කියලා පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඊයේ කියවන්න හිතාන හිටපු ධර්ම දේශනා නිසා වාර්තා එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි කමන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ දැන් තුනෙන් දෙකක් කෙලවගෙන තියෙන්නේ. තව එකයිනේ කෙලව ගන්න. තව එක. මම ඒවට වැඩි ගණන් ගන්නෑ මම ඔය ඔහොම නෙවෙයි මේ මිනිස්සු මට දෙන බෝල මේ ස්ක්‍රූ බෝලක් දානවා ෂයි බෝලුත් එවනවා බවුන්සර්ස් නුත් එවනවා මම කරන්නේ විකට් එක බේර ගන්න එක විතරයි. ලෑල්ල අල්ලන එක තමයි. මම කවදාවත් ක්‍රිකට් ගහලා නැහැ ඔය වචන කිව්වට. මොන ක්‍රිකට් ගිහිල්ලාද අපිට. ආඹ කියවපන් ගණන් ගන්න එපා නිරංජන. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව නිතිපතාම සිදු කරන බැවින් වම සහ දකුණ ලෙස අරමුණු කරමින් ගමනේ යෙදෙනවා. පාදයට නොදැනෙන දැනීම් සහ අරමුණ සෙමින් ගිලිහි යනවා. ඒ දිහා බලමින් ගෙවි යන අරමුණ දිහාද නිරීක්ෂණය වේ. මුළු සක්මන් කාලය තුල සිතුවිලි පැන නැගීම අඩු වගේම සිදුවන ක්‍රියාවට සීමා වෙමින් යනවා. මතක සටහන් ඔතබමින් මෙන්ම සාමාන්‍ය ගමනක යෙදී සිටියා. හිතහසින් යුතුව ගමන් කරා. කිසිම දෙයක් හිතට නැගුණේ නැහැ. අද අත්දැකීම මෙයයි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනෙන් සැනසේවා. එපමණයි ස්වාමී. ඔය ඒකෙත් තියෙන්නේ මේ ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි ප්‍රකාශයක් තියෙන්නේ. ඔක දිගට කරගෙන යන්න. කරගෙන යන්න බාධාවක් මේක නැතිකමයි කියන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒ කියන්නේ හොඳ පෙරමග ලැබිලා තියෙනවා. හැබැයි ඊයේ රිට්‍රීට් එක ඉවර වෙච්ච කෙනෙකුට නම් අද මේ වෙනකොට ඉතින් අර ඔක්කොම කලෙබුණින් නමල ඇති ගෙදරට ගියාට පස්සේ. ඊයන්දා ගියාට පස්සේ අද වෙනකොට ඉතින් හේද හොදලා ගන්න කක්කාවක් හිතුරු වෙන්නේ නැහැ නේ ගෙදර ගියාට පස්සේ. පුළුවන් නම් ඕක දිගට කරගෙන යන්න. ඒව නැත්තම් අපි මායයට පහඳිනවා, මායයට කඹරනවා, ගෙදර මිනිස්සු සන්තෝෂ කරනවා. ආයෙ ගිහිල්ලා හොදලා සන්ලයිට් වලින් හොදලා ලක්ස් වලින් හොදලා ආයෙ කක්කවලේ උබලා ගත්තා වගේ තමයි. මේ මොකද්ද හැම ගෙදරකම එහෙම වේවා කියලා පතනව නෙවෙයි. මම මේ දන්නවනේ ගෙවල් වල ඉතින් හැටි අවුරුදු 20 30 ගානක් මාත් ගෙදරක ඉඳලා තියෙනවා. ඒ නිසා දිගට කරන්න පුළුවන් වුණොත් මේ தත්ත්වයේ තියෙද්දි පෙරකල පිං කියලා මම කියනවා. මේක දැකලත් කරගන්න බැරි වුණා නම් මන්ද කලුව පින් නොකලේ කියලා තමයි ආන්න දෙන්නේ. පින් කරලා තියෙනවා නම් අවස්ථාව හම්බ වෙනකොට කරගෙන යන්න හම්බ වෙයි. එහෙම නැත්නම් ඒ වෙලාවට ඇදලා දානවා එළියට ඔච්චරයි ආයෙ දෙන්න බෑ කියලා. ඒකට තියෙනවා පින් කරලා නැහැ. ඒ නිසා පින් කර තියනවාද කියලා බලන්න. ඕකම දිගට කරගෙන යන්න අපි යනවා ඊගාව ප්‍රශ්න තුනට. එහෙමයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. කමඨහන් වාර්තාව. සක්මන් භාවනාව. සක්මන සඳහා යොදාගන්නේ ලනුපැදුරකි. සක්මන් කිරීමට ප්‍රථම ලනුපැදුර කෙළවර සිටගෙන මදක් කය නිරීක්ෂණය කළෙමි. කය තුල සියුම් කම්පන වේගයන් මට දැනේ. සෙමෙන් සක්මන ආරම්භුවෙමි. පාදය ඔසවා පය බිමට තැබීමට පෙර අවකාශයේ ඇති අවස්ථාවේ සිරුර තුල ලිහිල් වූ අංශු කැළඹෙන්නා මෙන් කම්පන වේගයන් දැනේ. පය බිමට බරවන විට එම අංශු තද වෙන්නාසේ කම්පන කැටිවන බවක් දැනේ. පාදය ඔසවන විට හුස්ම ගැනීම සිදුවන අතර පාදය බිම තබන විට හෙලීම සිදුවේ. පය හැපෙන තැන්වල අරමුණු පෙරමෙන් වෙනස් ලෙස නොදැනෙන මුත් සක්මන් කිරීමේදී සිරුරේ සිදුවන වෙනස්කම් ප්‍රකට විය. පර්යංකයේදී මෙන් මුහුණේ ඇතිවන කම්පනද සක්මනේදී මතුවේ. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව. හුස්ම ගැනීම සහ හෙලීම පිළිබඳ තිබූ වෙනස්කම් සුමත වී ගොස් ආශ්වාසය ප්‍රශ්වාසය යන දෙකම සෙලවෙන පහන් දැල්ලක්සේ කම්පන ස්වභාවයකින් දැනේ. භාවනාවට වාඩි වී කෙටි වේලාවකින්ම සිත ඇතුළටම කිඳා බසින අතර හුස්ම ගන්නා බවට හැඟීමක් පමණක් ඉතුරු වේ. එය ආශ්වාස හෝ ප්‍රශ්වාස ලෙස වෙන් කළ නොහැකිය. වරින් වර සිරුරේ වේදනා මතුවේ. සිතේ සිතුවිලි නැත. ඔහේ ඉඳගෙන සිටීමක් බඳුය. අරමුණෙහි නීරස බව විටින් විට පැමිණේ. සිරුර નિરાයාසයෙන්ම එවිට දෑතේ ඇඟිලිවල කුඩා ඉරියව් වෙනස් කිරීමකට යන බව පෙනේ. මම එලාම් තැබීමක් සිදු නොකරමි. සාමාන්‍යයෙන් පැයකට පසු අවදි වීම සිදුවේ. නමුත් දැන් අවදි වීම පැය භාගයකින් සිදුවේ. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙසක් ලබා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. එපමණයි ස්වාමී. මේ විදිහට මේ පැය භාගයෙන් නැගිට්ටාට පස්සේ මොකද වෙන්නේ? නැගිටීම සතිය කැඩීමක්ද නැත්නම් අර තියෙන අවශ්‍යතාවය ඉෂ්ට කරුවට සතිය දිකට පවත්වන්න පුළුවන්ද කියන එක වගේ බැලුවොත් පැය භාගයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා සතියේ මොකද වෙන්නේ බැලුවොත් තේරුම් ගන්න පුළුවන් පැය භාගයෙන් නැගිටින්නේ මේ හැඟුම්බරවද නැත්නම් අවශ්‍යතාවයද කියලා. විද සක්මනීදි කියන විදිහට හැම තැනම මේ ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා නම් ඒකෙන් පේනවා එයාට ඕනම ඉරියව්වක ඒ ක්‍රියාශක්තිය බලන්න පුළුවන්. ඒක නිකන් මේ අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ හැම අංශුවක්ම නටනවා. ඉතින් අන්නේ තත්ත්වයට ගියා නම් අරමුණ හෝ ඉරියව්ව හෝ බැලීමක් නැතුව මේක තමයි මම මැරෙලා නැහැ කියන එකට ලකුණක්. ජීවත් වෙන බවට ලකුණක් කියලා ඒක බලන්න පුරුදු වෙන්න හැම ඉරියව්වකදීම. විශේෂයෙන්ම කේන්තියක් ආපු වෙලාව. විශේෂයෙන්ම අමලියකට ලක් වෙච්ච වෙලාව බලන්න ඒ මම වෙමි කියන එක. මැරෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, එක එක නැහැ, එක එක ලකුණු වලින් ගන්නවා. මෙයාට පුළුවන් අර අලු ගොඩකට ගලක් ගහවගේ තියෙන අවිශ්චිච්ච ගතිය තේරෙනවානේ. ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි ඒකේ සීමාවල් නැහැ. ඒකේ අවිශ්චිල්ලේ මෙතන පටන් ගත්තයි කියලා දෙයක්වත් නැහැ. මෙතන ඉවර වෙනවා කියලා දෙයක්වත් නැහැ. ඔය දිගට පවතින ගොජේ. සන්තතිය කියලා තමයි මේකට කියන්නේ. ආන්නේ ඒක බලන්න ඔය සක්පරියංකේත් විනාඩි 30කට පස්සේ නැගිටට පස්සේ මොකද වෙන්නේ කියන එක බලනා සුලෝ දිගට කරන්න කියලා කියන්න පුළුවන්. එම්බයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මාගේ පුදුම සොයා ගැනීම. අරුම පුදුම සතිගස. මා සුපුරුදු සක්මන් කිරීමට යොදාගන්නේ නිවස අසලම ඇති රක්ෂිත වන තීරුවයි. ස්වදේශීය ශාක වලින් පිරුණු මේ බිමේ ඇති එක්තරා විසල් ගසක් මගේ ඇස ගැටුනේ අහම්බෙන්. උදා කඳු ගැටයක මුදුනේ එක් පැත්තකින් පමණක් පොළවට සම්බන්ධ වී ඇති මේ ගසේ අනික් පැත්තේ පස් සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්ය. විශාල මුල් සම්පූර්ණයෙන්ම අහසේ පාවෙමින් මෙන් තිබුණි. කුමක්ද මේ පුදුමය? මා කඳු පාමුලට ගොස් නිරීක්ෂණය කළෙමි. මේ මුල්වලට කුමක්ද ඇති පිහිට? ඊටාම ළඟට ගොස් බැලූ විට ඊටා පුදුම දෙයක් තුටිමි. විසල් මුල් මහා කළු ගලක් තදින් වෙලාගෙන ඇත. මෙම ගසට එහි එකම පිහිටට තිබූ පස සේදී ගිය පසුවත් සිය බර දරාගෙන එලින් සිටීමට හැකි වී තිබෙන්නේ මේ මහා කළුගල නිසාවෙනි.
ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන යමක් මට වහා අවබෝධ වුණි. එනම් මෙම මහා කළු ගල හරියට මිනිස්සෙකු පුරුදු කරගත හැකි සතිය මෙනි. තමා වටේ ඇති සියලුම දෙනා අහක බැලුවත් සතිය කළු ගලක් මෙන් අප අත නොහැර නොයන එකම පිහිට බව මට පසක් විය. ස්වාමීන් වහන්සේ පින්තූර වගේක් පුත් එවලා තිනවා ෂෙයා කරන්න කියලා. 10 පින්තූර වගේක්. බලන්න යට ඉඳලා බලන්න එපා කියන්නේ ගලත් වැටලා ගහත් යටගෙන වැටෙන්න ඕන්න මෙන්න තියෙන්නේ මට ඒකයි බය. මේ ඔය වගේ කට්ටිය ඉන්නේ ඔය ගහ යට ඉඳක තමයි නිරීක්ෂණයට යන්නේ. ඔය ඒකට ගලත් එක්ක આવුත් එහෙම ගහත් ඉවරයි ගලත් ඉවරයි ඔය බලන එක්කනත් ඉවරයි චිත්‍රත් ඉවරයි කියවන උඹ විතරයි වරද්ද කියවයි කියලා ඉතුරු වෙන්නේ රත්නේ විතරයි. ඉතින් ඔයගේ තමයි ඔයවල හැටි එහෙම තමයි. හැමදේම හොඳ පැත්ත පේන්නේ සතියෙන් බැලුවොත්. ඕනම දෙයක් ප්‍රසන්න මනසෙන් බලන්න පුළුවන්. දැන් ඔය ගල ගැලවිච්ච දවසේ ගහ බණින ගල බයිනවා ගහට තෝ මගුලක් කරලා මාව වෙලාගෙන තෝ වැටෙනවා මදියට මාත් අරගෙන පළච්චි කිය. ඒ දවස්වල තියෙනවා මේ රචනයක් පොඩි එකාගේ ලියුම වගේ රචනයක්. ඒක ලියලා තියෙනවා විශාල කිතුල් ගහක් වැවිලා තියෙනවා. ඒ කිතුල් ගහේ මේ වැලක් ගිහිල්ලා. වැල ඊසි යනවනේ හරි 200ක් විතර උඩ කිතුල් ගහ උඩට වෙනකන් ගිහිල්ලා මූ විනාලු කිතුල් ගහට දෙන්නම් තොරට තෝ මගේ මේ හයියෙන් එල්ලත් තෝම මේ අයියා වෙන්න හදනවා කියලා වැල hina වෙවි ඉන්නවලු උඩට වෙලා. ඒක දවසක් ගහ මැරිලා ගිහිල්ලා. මැරිලා ගිය පස්සේ කිතුල් ගහේ කඳේ ඉන්නවලු. පස්සේ දවසක ඒකත් වැටිලා. ඒක දැන් කිතුල් ගහ මැරිලත් බැලුවලු මේක වැටිලා වෙලාවත් කියලා වැල කැඩුන්නේ නැතිලු. බිම වැටුණාට මොකද වැල තියෙනවලු. ඉතින් ඒ වගේ ওই ගල වැටුණත් ගහ ඉතුරු වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් හුඟක් වෙලාට වෙන්නේ ගලේ බලර තමයි තියෙන්නේ. ගලත් අරගෙනම එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අපි ওই කොයි දේ දැක්ක සන්තෝෂෙන් ලියන්න පුළුවන්. ඕනම දෙයක තියෙන හොඳ පැත්ත බලන්න පුළුවන්. ඒක තමයි සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. නැත්තම් සුභ පරම ක්‍රීඩාව. ඉතින් රචනය හොඳයි අත්‍තරම නිරංජනතෝ වෙන කෙනෙක් කියවනම් මොකද තුම්පලක වැරද්දුවා. ඒක කියනකොට ෆ්ලෝ එක යන්න කියවන්න එපා. ඒ කියවන කඩ ගැරප්පෙන් ගුගුරට අයිනා වගේ. කොහොම නෙවෙයි නිරංජන කියනකොට එimhe ලතාවට නිකන් කාව්‍යයත් කියවන්න එපා. නැද්ද මං ආන්නේ? නිරංජා මම හිතුවා උස්ව ගහ කඩන්න වෙట్లా දන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ කියවන්නද? අර වගේ ඔය ගහ කඩන්න ඉව නැතුව ඒක නිකන් සිංහල භාෂාවෙන් කියනවා වගේ නිකන් කෝච්චි පාරේ බස් යනවා වගේ නැතුව. ස්වාමීන් වහන්සේ මම කමල් මහත්තයාට මාර්ගය කමල් මහත්තයාට වයිෆ් කෙනෙක් ඉන්න ඔබ පරිස්සම් වෙලා හිටපන් හරිද? ඒ අම්මන්ඩි අද ගෙදර. උඹලා ඔය අනම්මනම් එක එක බාර දීලා. කමල් ඉන්නවද? තියෙන්නේ නෑ වගේ ස්වාමීන් වහන්සේ. නෑ වයිෆ් එක තියෙනවා. මට කමල්ගේ වයිෆ් ගේ නම මතක නෑ. ඈ? අනුෂා නෑ ස්වාමීන්. අනුෂා. නෑ ස්වාමීන් වහන්සේ. යන්නදී ගමනක් රස්තියාදුවක් යන්නේ. හරි ඔත ඔබ කියවට ගණන් ගන්න එපා. ඔබ කියවපන් නිරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ආස්වාස ප්‍රස්වාස දෙක කෙරෙහි සිත පිහිටුවා ඒ දෙස බලා සිටිමි. එවිට ඒ දෙක වෙනුවට ධාතුන්ගේ ස්වභාවය පෙනෙන්නට පටන් ගනී. ඒ දෙස බලා සිටිමි. ටික වේලාවකින් ඒ අතරට බාහිර අරමුණු පැමිණේ. එවිට ඒ දෙක දෙසම මාරුවට බලා සිටිමි. විනාඩි 45ක් පමණ මේ දෙක දිහා බලා සිටිමි. බොහෝ විට භාවනාව අවසන් වන්නේ බාහිර අරමුණු පැමිණි විට ඒවාට යටත් වී එයින් ඇතිවෙන අදහසක් ක්‍රියාවට නැංවීම සඳහාය. කය වෙහෙසා එදිනෙදා වැඩ කරලා පුරුදු මට දැන් එසේ වැඩ කිරීමට සිත් නොදේ. අලසකමක් ඇති වී ඇත. කාර්යක්ෂම ජීවිතයකට කැමැති මට උපදේශයක් පතමි. ඔබ වහන්සේට තවදුරටත් ශාසනික සේවාව කිරීමට ශක්තිය ලැබේවා. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එපමණයි ස්වාමී. ඔය වගේ අර මේ වැඩකට තියෙන පෙළඹෙන ගතිය ඉහළ පහළ යනවා. සමහර වෙලාවට ඒක මූඩ් එකක් එනවා. ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ඔහෙ ඉන්න. ඒත් ආයෙසරයක් ඒ බාධාව කරදරේ කම්මැලික මිරුණාට පස්සේ ආයෙත් උනන්දුවක් එනවා.
ආයෙ ටිකක් දුවනවා. ඒක හරියට සතෙකුට ගාලා මේ සර්පෙකුට ගහලා මැරෙන්න යනකොට ඌ මැරලා වගේ ටික වෙලාවක් ඉන්නවා. ඉඳලා ආයෙ පනිනවා. ඒතර ගහනවා ආයෙ එකක් ඔලුවට. ඉතින් ආයෙ මැරලා වගේ ඉන්නවා. ආයෙ ටිකක් ගියාම ආයෙ ටිකක් නලියන. ඒ වගේ අර හැම දෙයක්ම මේ ලෝකේ සිද්ධ වෙන්නේ පැටර්න් එකකට චක්‍රානුකූලව. ඒක නතර වෙන්නේ චක්‍රාන. අපි හිතන එක සැරේ ගඩොල් බ්‍රේක් ගහයි කියලා. එහෙම නැහැ. වගේ කම්මැලි වෙනවා ආයෙ පනිනවා ආයෙ කම්මැලි වෙනවා ආයෙ පනිනවා. හැබැයි ඒකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එන්න වැඩ අඩු කරන ගතියක් එන්න පුළුවන්. හැබැයි එක දවසින් වෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම තමයි මේ යන්ත්‍රයක් දුවන වාහනයක එක සැරේ බ්‍රේක් කරන්න බෑ. ස්කිඩ් කර ක්ලච් කර බ්‍රේක් කර ක්ලච් කර බ්‍රේක් කර තමයි යන්නේ. ඒ නිසා ඔය වගේ වෙලාවට පුදුම උනන්දුවකුත් එනවා. ආයෙසරයක් පුදුම කම්මැලිකමක් එනවා. ඉතින් මේ දෙකේදීම සමානව බලන ගතියක් තමයි සතියේ තියෙන්නේ. ඒ අතරමැද ඉස්සර වගේ මේ සම්මා කම්මන්තේදී අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැහැ. අවශ්‍ය දෙයක් ආවොත් SMS දාලා කරනවා. ස්ලෝලි කරනවා. මයින්ඩ්ෆුලි කරනවා. ඒ වගේම සයිලන්ට්ලි කරනවා. දැන් මේ හිටියා වේරකොට මහත්තයා ඉන්න කාලේ යා කියන්නේ අපි වැඩ කරන්න ගියාම එක සැරේ කාගෙන යන්න හදනවා. නමුත් වැඩ හැමදාම කරන මනුස්සයන ඒක ටිකක් කරලා පොඩ්ඩක් නතරලා ඉන්න. නතරලා ගිහලා පොඩ්ඩක් බලනවා පැත්තකට ගිහලා බලනකොට පේනවා මෙන්න මේකයි මේකට කරන්න ඕනේ කියලා. ඒ අර පැත්තකට ගිහලා බලන ගතිය නැතුව එක දිගට කරන ගියොත් ආයුධත් ඉවරයි අතපයත් කරකට ඇවිලා මේකත් ලීයක් ගන්න ලීයා සවුත් වෙනවා. ඉතින් ඒක ඥානানন্দ ස්වාමීන් කියනවා වඩුව ගාන ගමන් කන හැර බලනවා. ඒක හැක් වහලා බලනවා මේක කෙලින්ද කියලා. ඒක තමන් කරන වැඩේ දිහාම තමයි විවේචනාත්මකව බලනවා. ඒක බුදුරජාණන්සේ තච්චක කියන නමින් හඳුන්ලා දීලා තිනවා යතු ගාන වඩුවා වරින් වර ගාලා තියෙන මේක දිහා බලනවා. ඉතින් ඔය වැඩේ කරන යනකොට පේනවා අපිට මේ වරින් වර උනන්දු ඇති වෙනවා වරින් වර අඩු වෙනවා. ඉතින් මේ දවස්වල මට ඒක තේින දෙයක් තමයි මගේ පැත්තෙන් ඔයිට සමාන අත්දැකීම ෂුගර් ලෙවල් එක අඩු වෙනකොට එහෙම පැත්තකට වෙන්න හිතෙනවා. එimhe වෙන්න බෑ දුප්පත් නම්. කරන්න වෙනවනේ. ඒකට තමයි කලන්තය ඇදලා වැටෙන්නේ, ගිඩිනස් එන්නේ. එimhe මූඩ් එකට ඒ කියන්නේ වැඩ කරන යන්න බැන්න පොඩ නතරලා බලනවා නෑ මගේ හිතේ තියෙන උනන්දු අඩු වෙලා. ලෙඩක් නෙවෙයි. එතකොට මේක ෂුගර් වැඩි වීමටත් වෙනවා අඩු වීමටත් වෙනවා. අල්ලන්න බෑ. වැඩි වීමට වෙලා තව ෂුගර්ද ගත්තොත් වැඩේ ඔන්න ජෝම් බාස්ට් යනවා. අඩු වේගනේ නේක ඊට වඩා හරි ඩේන්ජරස්. ඉතින් ඒකට යමක් නොකර ඔළුව පල්ලෙහා තියාගෙන හිටියොත් සීනි දහනේ අඩු වෙලා ඒක මට්ටමකට එනවා. ඉතින් ඒ වෙලාවට කාගේ හරි උදව්වක් එහෙම නැත්නම් මේ වැඩ නොකර සිටීමක් සීනි ටිකක් පාවිච්චියක් වගේ දෙයක් අවශ්‍යයි. ඉතින් ඒක කෙලින්ම ඔය සාමාන්‍ය කියනවනේ චොක්ලට් කන එක පොඩි ළමයි සීනි කන එක ලවර්ස්ලා පැණිදහ කන්න කැමති එක ලිංගික ශක්තියේ ඊගාව ලිංගික ශක්තිය නැතර කරපු ගමන් ඊගාවට ඒක ක්‍රියාත්මක වෙන්නේ ආහාර වල තියෙන කැමැත්ත විශේෂයෙන් සීනි වල තියෙන කැමැත්ත. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේලා පූජක පක්ෂයේ හරියට සීනි කනවා. ඒකට දන්නේ මේ ලිංගික හැකීම තෘප්තිමත් වෙන්නේ මේ සීනි කැමෙන් කියලා. ඉතින් මාත් කරලා අමාරුවෙත් වැටලා තියෙනවා. ඒ කියන්නේ ෂුගර් ලෙවල් එක වැඩි කියලා. නැත්නම් ඒක අඩු කරුවාට පස්සේ ওই තත්ත්වෙ නේදපු ගමන් නිකන් මූඩ් එකක් නැහැ මොකක් කරගන්න බැරි වෙනවා. පුංචිම කාලෙත් මට ඕක තිබුණා නිකන් හාමත් වෙලා වගේ උයි ඉන්නවා. ඒ වෙලාවට මම මොනවක්වත් කරන්නේ නිකන් බලා ඉන්න ලෝකෙම නිකන් හේ බාලා කොළ ඉදිලා ඉතින් ලොකෝපච්ච එනවා ආරමිට යන මොකද සුදු පුතාද නිකන් කොළ ඉදිලා වාගේ කියලා නිකන් කතාවක් දාලා යන ඉතින් මට තේරෙනවා දැන් කාටවත් තේරිලා තියෙනවා කියලා. සමහරලාට මොනෝයකෙකුටත් ගෙදර ඉන්න දෙන්නේ අවුස්සනවා දඟලනවා. දැන් ඒක පේනවා ඒ චක්‍ර ඊගාව මට්ටම මේ මම සම්බන්ධ කරනවා ඒක ෂුගර් ලෙවල් එකට. ඒ වගේම භාවනා කරන යනකොටත් ඔය කම්මන්තේ හැදීගෙන එනකොට මේ අනවශ්‍ය සීනි කිරණ එක අඩු වෙනවා. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහලා අඩු කරලා ওই පැත්තකට වෙන ගතිය. ඉතින් ඒ ඇත්තටම ලොකු චක්‍ර එක සැරේකින් වෙන්නේ නැහැ. ඒක එහෙම කැරකිලා තමයි අපිට අවස්ථාවල් දෙනවා. 1 2 3 අවස්ථාවල් දීලා තමයි අනුතරක් හෝ ලාභයක් ලැබෙන්නේ. ඒ නිසා මෙවුවා తాවකාලික தত্ত্ব ඔය ඒ කම්මැලිකම නීරසකමේ අවසානයේ ඒකට අවසානයක් තියෙනවා. මොකද වෙන්නේ කියන එක සතිය යුක්තව බලන්න නැත්නම් ඒ කම්මැලිකමේ මුලැමැද දැකලා තිනවා. කම්මැලිකමේ අග දක්නා සුළුව ටිකට නිරීක්ෂණය කරන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ සිංහල ප්‍රශ්න එපමණයි. ඉංග්‍රීසි ප්‍රශ්නය අඟහරුවාදට තියන්නද? දැන් එහෙම අවශ්‍යතාවය නැහැ අපිට දැන් ගන්න පුළුවන් මෙහෙන් කවුරක්වත් නැහැ මේ පැත්තෙන් ප්‍රශ්නයක් නැත්නම් අපි ඉංග්‍රීසි ප්‍රශ්නේ ගන්නවා මම හිතන්නේ මේ ඔක්කොටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති වෙයි නමුත් කීප දෙනෙකුට අහගෙන ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා අපි කියමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Walking meditation. Explored as to what extent the phenomenon of inverted vessel under the foot is felt. Felt the heel is higher and the rest of the foot is lower as if I am wearing high heels. The heel and the front mount was one with the wacke in between and felt they were not a part of me. This part of the sole was just getting pressed in different ways on each tread. Soft flower petals were trampled and pressed on the edges of the heel and the front mount, reminding me of the same notion when we inverted should and keeping it to dry on newspapers or otherwise, and how newspaper edges get trapped into this action. Only the toes were felt as a part of me, sensing the textures and warmth of the floor. Sitting meditation. Sat in a Paryanka posture. Waist below were 1 unit and couldn't specifically feel it as it was properly set into one mass. The breathing was starting from this mass upwards, vertically and ending up inside the nostril. Couldn't feel the air entering the nose with the air hitting the nostril edges. Breathing in was an extended movement of the abdomen movements. When this movement got subtle, a horizontal dimension was felt. Cheekbones moving upwards, the nose and away of the nose, creating a horizontal movement as a subordinary action of the movement of shoulder blades, reminded me of a subtlety of fluttering butterfly. Much praise to you, Swamin Wahansa. Swamin Wahansa උත්තරේ සිංහලෙන් දුන්නට කමක් නැහැ කියලා ලියලා තියෙනවා. ඔය ඇත්තටම අපි ඇවිදිනකොට පොළොව වැලි නම් අපි ඇවිදිනකොට ඒ පොළොව කාගෙන යනවා. ඒක පේනවා අස්සෙක් දුවනකොට ඌ අර කුරේ යට වෙලා කුරේ උස්සනකොට එක පාට වැලි පාරක් ගහනවා ඉස්සරහට. ගොම්බෙන් දෙන්න බැඳි කරත්තයක් යනකොට දූවිලි පාරක දූවිලි එරිලා කකුල ගන්නකොට ඉස්සරහට ගහනවා. ඒ වගේම වලහා කකුල් දෙකෙන් හතරෙන් ගිහිල්ලා කකුල් දෙකට හිට ගන්නවා මිනිස්සෙක් දැකපුවාම තරහ ගියාම. එතකොට කකුල් දෙකේ අත් දෙකේ තියෙන වැලි මනුස්සයාගේ මූණට වදිනවා. ඉතින් කියන්නේ වලහා මේ නැගිටිනකොට මූණට වැලි ගහනවා කියලා. එතකොට පේන තියෙන අපි පොළොව උඩ ඇවිදිනවා නෙවෙයි පොළොව පහුරු ගන්නවා හැම වෙලාවෙම. එතකොට සපත්තුවක් දාගෙන ඇවිදින කොටයි නිකම් පොළොව ඇවිදින කොටයි එක එක තැනක් පොළොව තෙරපෙන හැටි හරි වෙනස්. ඉතින් ඒකෙදි වැඩිම ව්‍යායාමයේ ලැබෙන්නේ වැලි පොළොවේ. ඊට පස්සේ තනකොළ පොළොවේ. ඊට පස්සේ ලනුපැදුරේ සිමෙන්ති පොළොවේ කිසිම දෙයක් නැහැ. පොළොව මොකක්වත් වෙන්නේ නැහැ. කකුලට දෙනවා මේ වැරදි සංඥාවක්. එසා සිමෙන්ති පොළොව ලෙඩ කරවන සුළුයි. ඊගාට ලනුපැදුර හොඳයි. ඊට පස්සේ තනකොළ කොල්ලේ හැරෙන්න පෙරලෙන්න ඉඩ තියෙනවා. වැලි පොළොවේ පිළි ඇටයක් පාස වෙනස් වෙනවා. මේක කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ. විලුඹට පාත් කරනකොට විලුඹ තියෙනකොට විලුඹ ගන්නකොට සම්පූර්ණ ඇඹරිල්ලක් වෙන්නේ. සර්වචන්නාංශී ආසනයක වාඩි වෙලා නැගිට්ටාම ඒ ආසනේ රෙද්දේ ඊරි හිටින්නේ නැහැ කියනවා. ඒ වාඩි වෙන්නේ නැගිටින්නේ ඒ විදිහට. දැන් අපි ඉඳගන්න ඉස්සලා ඔක අත ගාලා වාඩි වෙලා නැගිට්ටට පස්සේ බලනකොට ඒකේ කොහොමදත් ඉරි තියෙනවා. පයිතකරස් ලියලා තියෙනවා අපිට ඔය ගණන් ක්‍රමය කියලා දුන්නාට පස්සේ ඇඳෙන් නැගිට්ටට පස්සේ ඇඳේ රැලි සුද්ධ කරන්නේ. පළවෙනි කල යුත්තේ තමයි පුදියානින් ඇඳේ රැලි හරි ගන්න. ඉතින් ඒ කට්ටිය ගාව තිබිලා තියෙනවා ඒ ආචාර ධර්ම. අපි කොතන හිටියත් ඒ තැන ගඳ ගස්සනවා. අපි ගියේ පාරේ පැතිරේ ගන්ධස්තරේ. විනෝද මීරේ පෘතුගීසි කාර්යයා රටවල් අල්ලන්න සූර්යයා අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ. ගිය ඕනම තැනක අඩියක් තිබ්බ හැම තැනම පොළොව කෙලෙසනවා. ඉඳගෙන ඉන්න හැම තැනම
ඒක අවුල් වෙනවා. ඉතින් සරුවචනාංශගේ හික්මීම කියන්නේ ආසනේ නැගිටතර පස්සේ ආය ආසනේ ඉඳගෙන හිටියා කියලා රැලි වැටෙන්නේ නැහැ. මොකද හැම එකක්ම සතියෙන් තමයි ගත කරන්නේ. දැන් කකුලක් තියලා කකුලක් ගත්තට පස්සේ පොළොව මහීකාන්තාවට අපි කොච්චර කොනහනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මේකේ ලියන්න උත්සාහ කරලා තියෙනවා. මල් පියලි පෑවෙන කොටයි කඩදාසි කෑල්ලක් පෑගෙන කොටයි කොහොමද ඒව ඇකිලිලා මේ අපේ පයේ හැටියට ඇඹරිලා යන හැටි. මේ රට වෙනුවෙන් සටනට දිවිදුන් රණවිරුවෝගේ අවසන් ගමට යන මහ ජනතා පාදූ විල්ලෙන් සලී වෙලි සනසීමිය යන්නේ. මලක පැතුම එච්චරයි. මල පොඩි වෙනවා. අපි හිතන්නේ මෙහෙම තද කරලා ගත්තා වගේ ඔය ප්‍රෙස් එකේ තියෙන වෙනසයි කකුලේ තියෙන වෙනසයි. ප්‍රෙස් එක කියලා කියන්නේ මෙහෙම තද කරනවා විතරයි. හිට මෙහෙට ඇඹරිල්ලක් නැහැ. ඒ ප්‍රෙස් කියලාම තමයි මැෂින් එකට කියන්නේ. ගැහුවා ගත්තා. අනිත් හැම එකම තියන්න ඉස්සෙල්ලා එහාට තල්ලුවක් තියෙනවා. තිබ්බට පස්සේ මෙහාට තල්ලුවක් තියෙනවා. ඒ නිසා ඉතුරු වෙන එක හැඳි ගෑවිල්ලක් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. අපි මන්ථනය කරනවා කියලා තමයි ඒකට කියන්නේ විද්‍යානුකූලව. අපි අඩියක් තියලා අඩියක් ගන්නකොට වතුර කැවිදින්නකෝ. ඒ වතුර කැළඹෙන හැටි. ඒ වුණා ඒකට අපි ත්‍රස්ට් එක කියලා මේකට කියන්නේ. ත්‍රස්ට් බෝඩ් කියලා කියන්නේ ඔය පිකප් බෝඩ් කියලා කියන්නේ ඔන්නියමා ගෙට් සෙට් කරන බෝඩ් එක දැකලා තියෙනවද? ඒවට හදලා තියෙනවා බෝඩ් එක ත්‍රස්ට් එක ගන්න. ඔන්නියමා ගෙට් සෙට් කියලා අපි සාමාන්‍ය කරන පොළොව ටිකක් පහුරු ගාලා කකුල තියා ගන්නවා. ගෝ කියනකොට පනිනකොට අරකට හින්නම් බරක් දානවා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. තුවක්කුවක වෙඩි තියනකොට තාත්තල් 100 ගානක බරක් ඇවිල්ලා උරහිසේ වදිනවා. බැරි වෙලා හරි තුවක්කු බට් එක තියාගෙන හිටියේ නැත්නම් උරහිසේ මෙතන වැදිලා කර ගැටෙනවා. මේ දිය බුබුලු වෙනවා. මේ හොන්දටම හිර කරගෙන ඉන්න ඕනේ තියන්න ඉස්සලා. හිර කරගෙන තමයි ගසන්නේ. ඒ වෙනද පොඩ්ඩක් ඉස්සරහින් තියුත් මේක ඇවිල්ලා වදින පාට එල්ලේ වෙනස් වෙනවා. මේ මනස වැටෙනවා. එචා පිස්තෝලකින් මෙරි තියනවා අත් දෙකම අල්ලලා ත්‍රිකෝණේ හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟට සාපේක්ෂව මෙහෙම තියලා වෙඩි තියන්න ඕනේ. නැත්නම් මෙහෙම තිබ්බොත් අත ගැසිලා යනවා. ඉතින් ඒක කාටවත් තේරෙන්නේ නැහැ ඔය බල රේඛාව කියන එක. බල රේඛාව ඍජු වුණොත් විතරයි බල සම්ප්‍රේෂණයක් වෙන්නේ. ඒක තමයි සර්වචන්සෝ ඒකාරෝ කියන මේ වචනයෙන් විස්තර කරලා තියෙන්නේ. අපි ඒකයි සතිපාසලේ ඒකාරෝ වීඩියෝ එක හදලා ඒ බලය තියෙනකොට පාදම දිගේ බලය සම්ප්‍රේෂණ වෙන හැටි කකුල දිගේ උඩට යන හැටි තිත් දෙකක් තියලා කකුල දිගේ යන හැටි පෙන්වනවා. ඒක හැම වෙලාවෙම මට්ටම් පොලොක රෝදයේ පරිධිය පෙරලෙනා වගේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මට්ටම් පොලොවට එnde ඉස්සල්ලයි තියෙන කොටයි යන කොටයි තුන් ආකාරයක බලයක් එදෙනවා. ඉතින් ඒක දිහා බලනකොට පේනවා එතකොට මේ උකුළු ඇටේට එන සංඥාවේ කියන්න පුළුවන් පෑගෙන්නේ වැලි පොලවක්ද, පෑගෙන්නේ ලණුපැදුරක්ද, පෑගෙන්නේ සම පොලවක්ද, තනකොළ ගොල්ලක්ද, මඩක්ද තේරෙනවා. නිසා ඇතා හැම වෙලාවෙම කකුල තියන් ඉස්සෙල්ලා බර දෙන්න ඉස්සෙල්ලා කකුල තියලා බලනවා. බලලා තමයි බර දෙන්නේ. ඒ මඩේ වැව්වල වතුර නැති වෙච්ච වෙලාවට ගියාම ඒ මෝඩ අලියෝ හිර වෙනවා. ඌ සාමාන්‍ය පල්ලම කරන යන්නේ නැහැ. කකුලක් තියලා බලනවා. ඉතින් තමයි රජ්ජුරුව යනකොට හැම වෙලාවෙම බල යන්නේ මේ රජ්ජුරුව මරන්නලා හැටි කියලා තියෙනවද දන්නේ නැහැ. දන්නේ නැති පිස්සෝ දුවනවා. ඒ නිසා කකුලක් තියෙනකොට ඒ තියෙන විස්තර හොඳයි. නමුත් මතක තියාගන්න අපි හැම කකුල තියෙන හැම වෙලාවෙම පොළොව මහීකාන්තාව සැලෙනවා. අපිටත් ශරීරයට අමුතු ව්‍යායාමයක් ලැබෙනවා. මෙතන මේ බල රේඛාව කියන එක තමයි ඒකේ තියෙන වැදගත්ම දේ. අපි භාවනා කරාට හරියන්නේ නැහැ. භාවනාදී සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියනවා ඒක රස වෙන්න ඕනේ. ඒක රස වෙච්චාම උත්තරී මනුෂ්‍ය ධර්මයක් හිටිනවා. ඒවා දස දිශාට විසිරලා තියෙන වෙලාවේ ගැහුවට තේරුමක් නැහැ. ඒ ඔක්කොම විසිරලා තියෙන. එතකොට නිකන් පිස්සිගේ බලාමල්ල. මේ ටික එකලස් කරන්න තමයි ඔය නීවරණ නැති වෙලා ඒක රස වෙලා ඉන්ද්‍රියාණන් ඒක රසට තියෙන සම්පාදනා කිව්වා තියෙන යකෝ දැන් භාවනාව යනවා මටත් තේරෙන්නේ නැති විදිහට මාවත් ඇරයි යනවා වගේ. ඉතින් ඒක මට අයිති නෑ. ඒක රස කිරීම මට අයිති වැඩක්. ඒකේ ඵලය ධර්මයට අයිති දෙයක්. මට බුද්ධි විඳින්න පුළුවන්. හැබැයි මේ ධර්මය බුද්ධි විඳින්න ඉස්සෙල්ලා මේකට මම පෙළ ගැහිච්ච හැටි මගේ හිත සකස් වෙච්ච හැටි මම ඒකට සූදානම් වෙලා ගිය හැටි උගන්වන්න බෑ. ඒක සම්පූර්ණ එල්ලයක් වගේ එකක්. ඒක පදමක් වගේ එකක්. ඉතින් ඔක්කොටම තුවක්කම වෙඩි තියන්න බෑ. හැබැයි පුහුණු කරන්න යම් කිසි පුහුණුකුත් ලැබෙනවා.
ඉතින් ඒ නිසා ඇවිදිනකොට බලන්න එහෙම නැත්නම් මේ දර කෑල්ලක් පිහකින් කපනකොට කෙහෙල් කොටයක් කපනකොට එහෙම නැත්නම් ගසක කැපුම හොඳට පේනවා මේ මනසට උපකරණ හුරු නැහැ කියන එක. හුරු කරන මනස හරියටම ගහන්නේ මරේටම තමයි. ගහේ කැපුම් කට්ටේ හරියටම ගහනකොට කීරටමයි වදින්නේ. අනික් මනුස්සය හැම තැනම කොටනවා. කොට ඉන්නවා මිසක කැපුම් කීරට වදින්නේ නැහැ. ඒකට තැයෙන ගානක් ගහ රාශි වෙනවා. ඉතින් එහෙම කළා තමයි ඇත්තටම ඉගෙන ගන්න. නම සමහරෙකුට මේ බල රේඛාව කියන එක හරියට තේරෙනවා. අදාළ ග්‍රේන් එකටම ගහනවා. හරියට මේ නිලයේටම ඇඟිල්ල තියෙනවා. ඉතින් එහෙම තමයි අලිය කන්ට්‍රෝල් කරන්නේ. අලිය කන්ට්‍රෝල් කරන්නේ ওই නිලයක් පාගලා. තු බලෙන් නෙවෙයි. අලිය නගිනකොට තුන් පොලක් කන්ට්‍රෝල් පාගනවලු නිල තුනක් පාගනවා. නියපොත්ත උඩ එකයි දනිෂ්‍ය එකයි කනාල්ලන තැනයි. එතකොට අලිකාර දන්නා නැග්ගේ පොරක් තමයි කිය. මෝඩෙක් නගිනකොට අලියා දන්නවා ගල්ලි මෝඩෙක් උඩ ඉන්නේ කියලා. අලියට නගිනකොට තේරෙනවා. ඔය මේ විවාහ ජීවිතවල දෙන්න තේරුම් ගන්නෑ. එක නගේ සංවේදී ස්ථාන තියෙනවා. එහෙම නැත්නම් සංවේදී ඉෂුස් තියෙනවා. ඒක තේරුම් ගන්න නැතුව හරියම ඉතින් හිතුවා නැගත් බලනකොට ඒක හරියයි කියලා. ඒක හරියන්නේ නැහැ. ලව් කරපුවාම හරියයි කියලා. ඒක හරියන්නේත් නැහැ. මම බඳින්න නැතුව බැලුවා. ඒ හරියන්නේත් නැහැ. බැඳි නැතුව හිටියත් මේ සංඝයා එක්ක හරි ගහ ගන්න. හැටි නැතර බල රේඛාවේ වැඩ කරන හැටි පිළිබඳව දන්නවනම් බුදුරජාණන් වහන්සේ කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලස්සනට සම්මා දිට්ඨි වලින් සම්මා සංකප්ප අම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මම ඉස්ලාම නිසන්වනේ ආපු දවසේ ඇවිල්ලා ගිහලා සතුටට මං සූත්‍රයක් ලිව්වා. පාලියෙන් ලිව්වේ. දන්න මගුලක් නැහැ. ඇවිල්ලා ගෙනල්ලා කියෙව්වා. මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නැති සාදාමයි. මං කිව්වේ මං කවදාකවත් දැන හිටින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්ම પરම්පරාවක් තියෙන බව. මං හිතුවේ යුනිට් 8ක් කියලා. නෑ එකින් එකට බල රේඛාවක් තියෙනවා. ඒක තමයි පටිච්චසමුප්පාදේ කියලා. ඊට පස්සේ ඥානানন্দ සාංශය ඒක ලියලා දුන්නා මට. අනේ මේ පොත කට්ටිය අස් කරලා. අස්පස් කරනවානේ. අස්පස් කරනකොට ඉස්කෝලෙන් අස් කරලා දානවා. ඒක හොයන්නේ නෑ. ඉතින් ඒක දැනගත්තට පස්සේ බුදුන් කවුද කියලා තේරෙනවා. සක්මන් කරනකොට කොහොමද අර සතියේ කියන steadfast mindfulness කියලා කියන්නේ? සතියේ එක දිගට පවතින ගතියක් තියෙනවා මොන අරමුණ ආවත්. එයාට බල රේඛාව දානවා. අරමුණ දිහා බලන්නේ සතියේ පැවැත්ම. ඉතින් ඒකකොට කකුලක් තියෙනකොට මල් උඩද තියන්නේ කඩදාසි උඩද තියන්නේ කියන එක වැටහෙන්නේ ඇස් දෙකට නෙවෙයි අපේ මොළයට පවා යනවා. ඉතින් ඒ නිසා හැම පියවරකම නිවන තියෙනවා. අන්න ඒක දැක ගන්නාසුලුව ටිකට ලියන්න කියලා කියන්න පුළුවන්. වාර්තා එපමණයි ස්වාමින් වහන්සේ මේ අර ගහක පින්තූරයේ එක්කෙනා අහලා තිනවා කතා කරලා අනේ දෙන්න අනේ කතා කරන්න මොකද මං අර ඒක සම්බන්ධයෙන් නිරංජගේ හිතට දෙන්න අනම්මනම් කිව්වා ඉතින් ගණන් ගන්න එපා මට ගහ ළඟ ඉන්න නැතුව මෙහාට වෙලා පොඩ්ඩක් කතා කරන්න මොකද ඒ ගලත් එක්ක ඉන්න ඉඳ තියෙන එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ කතා කරන්නේ මෙල්බර්න් වලින් ඉඳලා ඇත්තටම මේ අත්දැකීම මට හරි පුදුමයි ඒකයි මම මේ ගහේ පින්තූරෙට කිව්වේ මොකද මට හරියටම කියාගන්න තේරෙන්නේ නැහැ මේක කොහොමද මේ එක්ස්ප්ලেইন කරන්න කියලා ඉතින් මොකද උනේ ඇත්තටම මේ ගහ මට හරිම මේ පුදුමයි මේ ඒ ගහ තියෙන හැටි සහ ඉතින් මම මේ ගහ ඇත්තටම මටත් හරිම ඉන්ස්පිරේෂන් එකක්. මොකද මම මේ ගහ හැමදාම මේ ඇවිදින්න ගියාම මේ ගහ ගාවට ගිහිල්ලා බලලා තමයි මම යන්නේ. දවසක් මගේ දුව එයාගේ යාළුවත් එක්ක මගේ දුව යුනිවර්සිටි එකේ ඉන්නේ. ඉතින් එයාගේ යාළුවත් එක්ක අපි ඇවිදින්න ගියාම මම එයාට මේ ගහ පෙන්නුවා. පෙන්නලා මම එයාට මට මේ ගැන හිතෙන කතාව මම එයාට කිව්වා. කිව්වහම මේ එයා එවෙලි කොහොම පුදුමෙන් වගේ අහන් ඉඳලා ඊට පස්සේ මගේ දුව මේ ඩ්‍රයිව් කරන්න ගියාම මෙයා කියලා තියෙනවා මේ මම මෙච්චර කාල කවුන්සලර්ස්ලා ගාවට ගියා මට ප්‍රශ්නයක් තිබුණා මේ ડિප්‍රෙෂන් එක වගේ නමුත් ඔයාගේ අම්මගේ කතාව වගේ කතාවක් නම් මම කවදාවත් ඇහුවේ නැහැ ඒක මට හරිම පුදුම ශක්තියක් කවුරුත් මාව අතහැරලා යනකොට මේ මටම පිහිටට එහෙම
මොකක් හරි තියෙන එක මේ හරි වටිනවා. ඒ වෙලාවේදී මම ඒ අම්මා කියපු කතාවට ඩිස්ටර්බ් කරන්න ගියේ නැහැ. නමුත් ඔයාට පුළුවන් නම් අම්මට කියලා ඒක ආයෙ රෙකෝඩ් කරවලා මට එවන්න කියලා. අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ හැබැයි. ඔය ළමයට මොකක් හරි මොලේ අමාරුවක් ඇති. දුවට හෝ දුවගේ දුවට යාළුවට ඇති අපිට හිතෙන්නේ නැහැ. මොකක් හරි අප්සෙට් ඇතිද අම්මටත් එතකොට එන්න පුම්බන්න දෙයක් නේ. නෙනේ පෙරේ පුම්බගෙන ඉන්නේ අම්මා. මම දුන්නා දරුවට නෙවෙයි දරුවගේ යාළුවට කියලා. දැන් අපිත් ඕවා කයි කියලා හිතානේ නේ. ෆොටෝ එකේ වට පස්සේ ස්තුති කරයි කියලා. ඒ බුරුමේ තියෙනවා මේ ඒගොල්ලෝ හිතනවා තපස්සු බල්ලුක ඒ ගිහිල්ලා එක කෙස් 1000ක් ශ්වේතකෝරණ වල තැම්පත් කරලා තිනවා. තව එක කෙස් ගහක් චෛත්‍ය වල තැම්පත් කරලා තියෙනවා. චෛත්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක කාමරයක් හිතන්නකෝ ඇටික් එකක් වගේ කාමරයක් විතර ගලක්. ඒ ගලේ හිටලා තියෙන ගල පල්ලේ. සම්පූර්ණ ඒ ගල උඩ පුංචි චෛත්‍යයක් හදලා ඒකට තැම්පත් කරලා තියෙනවා. අපේ සිරිපාදේ කන්ද නගින්න ඕනේ 75ක්. ඒ ගල උඩ ගල තිබ්බට ඒකේ හිටලා නැහැ කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා යටින් ගිහිල්ලා මේ මිනිස්සු මේ සිවුරක් දානවා. ඒ අර ගල උඩ මේ ගල තියෙන එක සම්පූර්ණ ගල අද්දර තියෙන්නේ. ඒ හරි අමුතුයි. මුළු ගලම රත්තරන් ගාලා. චෛත්‍යත් රත්තරන් ගාලා. අවුරුද්දේ මාස 8ක්ම ඒකේ උත්සව කරනවා. දැන් සිරිපාදේ මාස 4නේ අපි කරන්නේ. මිනිස්සු කියනවා චෛත්‍ය යෝගියෝ තාවුස වැඩෙනවා කියලා. ඉතින් වයසක මිනිස්සු කූඩයක් දාගෙන කරේ තියාගෙන උඩට ගෙනියනවා. නැත්තම් හාන්සිපුඩුවක තියලා 4 දිනක් ගෙනියනවා. දැන් නම් වාහන සර්විස් එකක් තියෙනවා ලොරි යන. ඉතින් මේ මිනිස්සු දැන් ගිහිල්ලා බලනවා දැන් මිනිස්සුගේ පවු නිසා ගල උඩ ගල ගෑවෙනවයි කියලා දැන් කතාවක් තියෙනවා. තව ඉන්දියාවේ තියෙනවා එක සම්පූර්ණ මේ තනිම තනි කළු වලේ සම්පූර්ණ මේ ස්ථානේ හදලා තියෙන ගල් කොටලා අයින් කරලා. ඒ ඉන්න කණුවක් මේ බදන්න බෑ. වටාඩි 4-8ක් විතර තියෙනවා. කණු උඩ තියෙන්නේ. එක කණුවක් පොළවේ ගෑවිලා නැහැ. ඉතින් මේ ළඟදී කවුදෝ ගිහිල්ලා ඒකට ගලක් හිර වෙලාද මොකද්ද වෙලා අර ගල අතරමැද තියෙන මේක විතර පස්සේ උඩ පරාලයක් පැන්නලු. ඒක එල්ලෙන්න හදලා තියෙන අපේ කුරුපාවේ එල්ලෙන්න තියෙන මැද කුරුපාවේ බඩටනේ එන්නේ. ඒකට සපෝට් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේ තියනවලු ඉන්න විශාල ගලක් සිවුරක් දාන්න පුළුවන් යටින්. එල්ලිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අරක බැලන්ස් කරන්නේ. ඕකේ තියෙනවා කැන්ටිලිවර් සිස්ටම් කියලා එකක්. ඒ කියන්නේ අපේ සඳලු තලාව හදන්නේ. පිටින් පැනලා අඩි 3ක්. ඒ සඳලු තලාව වලට බරදරීමේ වේව් එක යන්නේ මේ රේඛාව යන්නේ බල මේ වේව් එකක් වගේ. ඒක ඉන්ජිනියර්ස්ලා දාන්නවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ අර කාප්ප හදන්නේ. ඉතින් ඒ කැන්ටිලිවර් හදලා ගහපු කොන්ක්‍රීට් එකක් කියලා හිතන්නකෝ. ඉස්සර පෝටිකෝ එක කියලා එකක් තිබුණේ කාර් එක පාක් කරන්න ගහපු එකේ. ඉතින් පරණ ගයක් හම්බෙලා කවුදෝ දන්නේ නැතු ඉස්සර පැත්තේ මුක්කක් ගහලා මුළු එකම කඩන වැටෙනවා. ඒ එල්ලිලා ඉන්නකොට තමයි බැලන්ස් වෙන්නේ. කැන්ටිලිවර් සිස්ටම් කියලා කියන්නේ. ඒකට මුක්කක් ගහපු ගමන් බැලන්ස් එක නැති වෙනවා. දැන් අපි ඉමදුවේ හදන ගොඩනැගිල්ලට පෙරේද හම්බුනේ අවසරේ. මං කිව්වා ගොඩනැගිල්ල බරාඩු එන්න ඇල්ල පැත්තට හේතු වෙන්න හදන්න කියලා. ඉංජිනේර්ස්ලා කියලා තුන බෑ පුළුවන් තරම් පල්ලෙහාට බර දාන්න පැත්තට ගිය ගමන් කන්දත් එක්ක නාය යනවා. මම ওই පල්ලෙහා ගොඩනැගිල්ලට පාලම ගහද්දි ඔය කවුරුත් ඉංජිනේර්ස්ලා නැතුව මම ගිහිල්ලා බස් එක චැසියක් කිල්ලුවා. පැල් 4-5000ක් විතර වෙන්නේ. ගිහලා මේ පැත්තේ කණුවක් තියෙනවා එහා පැත්තේ ඇල්ල උඩ තියන්න. ඇල්ලට බර දාන්න එපයි කිව්වා. මම කිව්වා ඉන්න ගහන්නකෝ ඇල්ලක් තියෙන ඇල්ලට යන්න එපා මේ. කණු දෙකක් උඩ පාලම තියෙන්න ඕනේ. එහා පැත්තේ ඇල්ලට බර ගිය ගමන් බැලන්ස් එක නැති වෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා කැන්ටිලිවර් සිස්ටම් එකක්. ඒක සමහරලාට කැල්කියුලේට් කරලා තියෙනවා. දැන් මේ ගහ හැදිලා තියෙන්නේ එහෙම නෙවෙයි. මේ ගහ හැදිලා පැත්තක් හොදාගෙන ගිහිල්ලා. පැත්තක් වැටිලා. ඒකෝට දැන් මුල් ටික විරිත්තගෙන ඇති. ওই ෆොටෝ එක මම නිකන් බල්ලා වගේ මම මේ කියන්නේ දැන්. හරිද? ඒකෝට එහා පැත්තෙන් ගලක් බදාගෙන ඉන්නවා. දැන් ඔයා ඉන්නේ බැලන්ස් එක. දැන් කවුරු හරි ගිහිල්ලා මේ පැත්තෙන් පොඩ්ඩක් සපෝට් කරපුවා අර ගල සම්පූර්ණයෙන්ම ගලවලා යනවා. ඒක පරණ මිනිස්සු දන්නවා ගල් පෙරලන්න ගියාම මිනිස්සු මරේ දන්නවා. පරණ නාකියෝ හරියට ගිහිල්ලා තැනට අලවංගෝ දාපු ගමන් ගල අඬාගෙන යනවා. අනික මිනිස්සු නටනවා එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මිනිස්සු මරේ දන්නේ. අපි හිටියා මෙතන බාස් කෙනෙක් පඬිත බාස් කියලා. ඊ මිනිස්සයා මේ යට කෑල්ල හදද්දි මිනිහා ගල් පෙරලගෙන හදනවා. අපි ගෙනත් දුන්න බාස් කෙනෙක් උදව්වට. මෙයා මෙච්චර විතර උස කන්දක් උඩට ගොඩ වෙනකොට අර ඉලන්දාරියට ලැජ්ජ හිතුණා. පහුවෙන්ද වැඩට ආවේ නැහැ.
නාකියා මේකේදලා මේකට ගොඩ වෙනවා. උඩ පඩියට අර ඉලන්දාරියට ගොඩ වෙන්න බෑ. අර මනසේ කරන්නේ ඒක ආරයක් තියෙන එක නිකන් අස්සය උඩට පයින්නවා වගේ ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ දැන් කාලේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ. හැබැයි සමහරුන්ට තියෙනවා ස්කිල් එක. ඒ මරේ දන්න මනුස්සයාට දරේ මරේ දන්නවනම් දර බලන්න පුළුවන්. නැත්නම් හනුම දර බැලුවා වගේ තමයි. පොරවත් පොළොව කොටලා ගැටේ දන්නෙත් නැහැ මරේ දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගල් කඩන මනුස්සයා හරියට මරේට තියලා ගහපුවාම ටං ගාලා යනවා. අනික් මනුස්සයා හැම පැත්තෙම හපලා බුලත් වගේ අරක හපලා දැම්මට මරේ නැහැ. ඒ නිසා ලෝකේ තියෙන ඒ වගේ ඒ ස්ථාන අනුව තමයි ඔය ඇලවෙන කුළුණ හැදිලා තියෙන්නේ. ඒක හදපුවාම මේ ඇලවුණා දැන් තමයි බැලන්ස් එක. අටවෙනි පුදුමේ එකක් තමයි පීසායි ඇලවෙන කුළුණ සම්පූර්ණ කුළුණ ඇලවෙලා තියෙන්නේ. දැන් මෙල්බන් වල ඉන්නවනම් යන්න මේ පර්ත් වල තියෙනවා මේ මොකද්ද මාග්‍රට් රිවර් එකේ ඒ බින්ගයක් ඇතුළට යන්න බෑ. ඒකේ ස්ටැලක්ලයිට් ඇන් මොනවද කියන්නේ? අර බහින්නේ මැලෙග්ලයිට් ස්ටැලක්ලයිට් කියලා ඒක වෙනවා ගලක් උඩට වැටලා කූරු හිල්ල ගල එන්නේ පාත් වෙලා අර ඔක්කොම ඇද වෙලා ගල පෙරලිච්ච හැටි අර ගොඩ නැගෙන මේ බහින ඉටිපන්දන් වලින් පේනවා. අඬ ගන්න ගිහිල්ලා පෙන්නනවා බලන්න මේව වැටෙන්න ගල පෙරලෙනකොට උඩින් වැටෙන කැල්සියම් අණුව තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තැම්පත් වෙලා තියෙන්නේ මෙහෙම වෙලා. ආයේ මේ ළඟදී YouTube එකේ ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේ වගේ ගස් තියෙනවා නම් එතන ගෙවල් හදන්න එපා කියලා. ගහේ මුල මෙහෙම වෙලා තියෙන්නේ. හැම ගහම. ඒ කියන්නේ පොළොව මෙහෙම බහිමින් තියෙන්නේ. එන්න ගහ උඩ නැගිටිනවා. මුළු කැලේම නිකන් කොණ්ඩේ පීරුවා වගේ ඇලවෙලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් ඇතුළත මේ පොළොව හෙල්ලෙමින් තියෙන්නේ. මේ මිනිස්සු ඕවා මේ මොකද්ද කියන්නේ මේ භූමි ශාස්ත්‍රයේ වාස්තු විද්‍යාව කියලා බලනවා. බලලා තමයි කරන්නේ ගියක් හදන්න හරි මේ කරන්න ගියාම පන්සල් හදලා තියෙන තැන් බලන්න ලංකාවේ අහස් හැම විශාරද ප්‍රසිද්ධ ස්ථානවලම මේ අහස් විහාරේ චෛත්‍ය කියලා එකක් හදනවා. කන්ද උඩටම සිකරේට හදන විහාරයක්. ඉතින් ලංකා තිලකේ අපේ ගෙවල් පැත්තේ තියෙන්නේ හෙන ගහන හරියක් ගහන්නේ ලංකා තිලකේට. ගහන හෙන ලංකා තිලකේට කියලා කතාවක් තියෙනවා. මොකද ගල උඩ හදලා තියෙන්නේ. එතෙන් තමයි හෙන අදින්නේ. ඉතින් ඊට පස්සේ ඔක්කොම පලාතටම අර මේ ස්ටාර් ගේට් එක හැදෙනවා එතනින්. ඒකට කරන්ට් කරන බිමට දානවා. ඉතින් පලාතට ආරසාද මිනිස්සු දන්නේ නැහැ. තව එකක් තියෙනවා. ඒක වැඩක් නෑ මේ කතාවට. එතනින් තමයි ඔත්තු බලන්න පුළුවන්. ඈතට නිකන් පේනවා සානුවේ. ඉතින් රජුරෝ හැමදාම අනුග්‍රහ කරනවා එතෙන්ද. රාජපුරුෂයෝ එතෙන් යනවා දාණේ අරගෙන. දාණේ අරන් නෙවෙයි යන්නේ ඔත්තු බලන්න. ඒකල එකෙක් දිනේ පැවිදි කරනවා. රජුරෝ ගානේ මොකද්ද කියන්නේ වාසල නාග කියලා බලනකොට වෙන කතාවක් යන්නේ. ඉතින් ඒක මේ ගහට නම් අදාළ නෑ. කෙසේ නමුත් මේ කැන්ටිලිවර් සිස්ටම් එක කියන එක අපි දන්නේ ඒ කෙනෙක් නිවන් දැකපුවම කී දහහක් නිවන් දකින්නද කියලා. එක්කෙනෙක් නිවන් දැක්කොත් එක්කෙනෙක් හරියට පාරේ ගියොත් ඒකට කියන්නේ মালටිප්ලයි ඉෆෙක්ට් කියලා. එක්කෙනෙක් නිවන් දකින්න පරිසරය ඔක්කොම හදාගෙන තමයි යන්නේ. එක්කෙනෙකුට තනිකර මේ අහම්බෙන් නිවන් දකින්න බෑ. පරිසරය හදාගෙන කියනවා ගොවියෙක් එක ගොවිතැනක් කරනකොට වීමෝල් කාර්යයට තල්ලි හම්බ වෙනවා, ට්‍රාන්ස්පෝර්ට් කරන එකනත් ගාණක් හම්බ වෙනවා, අත්තමටින මනුස්සයත් වී ටික හම්බ වෙනවා, හරකුණ්ඩ තනකොළ ටික හම්බ වෙනවා. මේ මනුස්සයා කරන මේ එක ගොවිතැනින් মালටිප්ලයි ඉෆෙක්ට් එක පුදුමයි. ඉතින් ඒ නිසා මේ ගොවි කරන බුදුරජාණන් වහන්සේ සත්තු මරණ බව හැබෑව බුදුරජාණන්සේ ධාර්මික රස්සාවක් විදිහට කියලා දීලා තියෙනවා. මේ ගවපාලනේ ගොවිතැන මොකද මේ මනුස්සයා යැපෙන එක විතරක් නෙවෙයි කරන්නේ. ඒ මනුස්සයා නිකන් සස්ටේනි මොකද්ද කියනවා මේ යන්තම් යැවෙනවා. ගමම යැපෙනවා. වැඩ ඒ කියන්නේ රෙදි හොදන රෙදි නන්දරත් වී ටිකක් දෙන්න ඕනේ මනුස්සයා. ඔක්කොටම දෙන්න ඕනේ. ඒ වගේ තමයි ඔය ගහක් ගලක් එක්ක සම්බන්ධ වෙනකොට ඒව තුළ තියෙන ඒ ධර්මතාවය කාටවත් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ බලාන ගියාම පේනවා යකෝ මේ ගහ සම්පූර්ණයෙන්ම එල්ලිලා ඉන්නේ. ගලක තමයි පැටලිලා තියෙන්නේ. හැබැයි මේ පැත්තෙන් මුක්කුවක් ගැහුවනම් ගලත් එනවා ගහත් එනවා. ඒ නිසා මුක්කු ගහන්න යන්න එපා. අපිට ෆොටෝ එකේ වුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ අනිත ඕකේ මම දන්නවා ෂුවර් මේ රුක්ෂ දේවතාවෙක් ඇති. මං අඳුරන කෙනෙක් වෙන්න තියනවා ඇත්තේ. පොඩ්ඩක් කතා කරලා බලන්න මේ තමුසෙට මොනවද ඕන කරන්න කියලා මුක්කු එහෙමනම් ගහන්න යන්න එපා.
රුක්ෂ දේවතාවගේ තියෙන පණිවිඩයක් උඹේ පරණ ආත්මික තාත්තා කෙනෙක් හරි කවුරුත් දන්නෙත් නැහැ. පොඩ නම කියලා කතා කරන්න බෑ ළඟට ගිහිල්ලා මේ මට මොනවාරි පණිවිඩයක් එහෙම කියන්න තියෙනවද කියලා මට කතා කරන්නත් ඉඩ තියෙනවා. ෆොටෝ එකකට කතා කරොත් ඒත් කතා කරයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගහත් තමයි නිවන් දකින්න ඉඩ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම ගහේ පතුලේ මේ ගල තියෙන්නේ. ඒ කියන්නේ ගහ පැත්තකින් නෙමෙයි. ගල ඇතුළේ තමයි ගහ ඇතුළේ තමයි ගල තියෙන්නේ. නිකන් ගහේ හදවත වගේ ඒක. ඒ ගලට තමයි අලයක් ඇති. ඒ ගහේ මුල තියෙන ගහට ඔය තියෙන ස්වාමීන් වහන්සේ පින්තූරේ. හරි එවන්න ඒකට ඒ කොහොම හරි ඉතින් අර බැලන්ස් එකක් අරගෙන තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අපි ළඟ සියලු ගුණ තියෙනවා බැලන්ස් එක විතරයි නැත්තේ. අපි ළඟ සියලු හැකියාවල් තියෙනවා එකලස විතරයි නැත්තේ. ඔය එකලස් කරන එක විතරයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ධර්මයෙන් කරන්නේ ප්‍රතිපදාවෙන් කරන්නේ අපිට කිසි කෙනෙක්ගේ කිසිම තැනක අඩුවක් නැහැ. ඔය එකලස බල රේඛාව සම්ප්‍රේෂණය වුණා නම් බල රේඛාව එල්ල වුණා නම් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා කියන එක තමයි ෆිසික්ස් වල උගන්වන්නේ. ඒක තමයි ඔය කරාටේ වලයි ඒ මාෂල් ආර්ට්ස් වල තියෙන්නේ ඒ බල රේඛාව තමයි. ඒක තමයි ඔය අංගම් පොරවල උගන්වන්නේ. බලේ පටන් ගන්නකොටම නොම ගවපන්. එතකොට බලේ කැඩෙනවා. පටන් ගන්නකොටම ෂොට් එක අනිත් පැත්ත හරවන්න කියලා කියනවා. එහෙම නැත්නම් අත කඩන්න පුළුවන් යාගේ. කකුල කඩන්න පුළුවන්. මොකද මේ දාන බලේ එනකොට ඒක එක පැත්තකින් හයි වෙනකොට එක පැත්තකින් දුර්වලයි. පොඩි තට්ටුවක් දාපුවම කකුල කඩලා යනවා. ඉතින් ඒවා හොඳට ස්ටඩි කරලා තියෙන්නේ සර්පයෝ, මුගටියෝ, උන්ගෙන් තමයි ඔය හැම කලාවක්ම ඉගෙන තියෙන්නේ. සත්තු 6 දෙනෙක් තමයි ස්ටඩි කරලා තියෙන්නේ කරාටේ කුන්ෆු වල. ඉතින් හැම සතෙක් ගාවම මේ මොකද්දෝ ස්කිල් එකක් තියෙනවා. මේ තියාඩු ගානේ ගස්කල් වලක් තියෙනවා. හොඳයි. හොඳයි එහෙනම් මම හිතන්නේ අපි වෙලාව හරියද කියලා මම හිතනවා. ඈ? 9 කාලක් වගේ. ඒ නිසා අපි මේ පැත්තෙමුත් ප්‍රශ්න අහන්න නැත්නම් ඒ පැත්තෙමුත් නැත්නම් මේ නිරංජයතිව මරම කිව්වට තරහ වෙන්න එපා. ටික කාලයක් ගියාම ඔකට තරහ වෙන ගතිය නැති වෙනවා. මේ ආදුත් නිසා මේ තරහ වෙන්නේ නැතුව මේ කමලුත් නැති එකේ අයිෂාද කවුද? අනුෂත් නැති එකේ පොඩ්ඩක් ඇදපන් ඈ. එහෙමයි ස්වාමීන් වහන්සේ තරහ නැහැ. මේකට හැබැයි භයානකයි. ওই තරහ නැත්නම් ඒක ටිකක් භයානකයි. තරහ ගියයි කියලා කිව්වොත් නම් මම දන්නවා නැචරල් කියලා. හරි. එහෙනම් අපි බාර දෙනවා මේ මයික් එක අපේ පහලිකුටි ස්වාමීන් වහන්සේට. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දින සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදැහැත පිරිසක් ගෝණෙන් සම්බන්ධ වීම සිරිතක් අද සම්බන්ධ වුණා. අපේ යෝගාවචර පිරිසක් සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වූ ධර්ම සභාවක දහම් කරුණු පූජනීය 13 ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණා. නායක ස්වාමීන් වහන්සේ කරුණු වැඩි විස්තර සඳහා ඉදිරිපත් කරමින් ඒවා වැඩියෙන් පිරිසිදු කර දෙමින් පිරිස දැනුවත් කරා. ඒ වගේම ඒ ධර්මයත් එක්ක ජීවත් වෙන පිරිස තුල ඇති වෙනා වූ අත්දැකීම් ඉදිරිපත් කළ විට ඒවත් පිළිවෙලකට සකස් කළා මතුමත් කරගෙන යාමට නිවන සඳහා ලං වෙන්න අවස්ථාව සලසා දෙමින් ලද පුණ්‍ය ශක්තියත් ඒ පූජනීය ස්වාමීන් වහන්සේ අත්පත් කරගත්තා වූ පිනත් අප සෑම දින අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝයස් සැමටත් සැනසෙන්නට නිවනින් කින ප්‍රාර්ථනා තබාගෙන මෙසේ පින් දෙමු. එත්තාවතා චම්හි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා